රටකත් හැම කෙනාම පෝසත් වෙලා නැහැ බටහිර. පාඩ කියන දේ පරිස්සම තේරුම් ගන්න. ඒ සුවිශිෂ්ටත්වයට හොඳ මාවතින් ආපු මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සු සුවිශිෂ්ටත්වයට පත් වෙලා තියෙන්නේ. මේ ආකර්ෂණ නීතිය පොදුවේ හැම කෙනාම කරන ආකර්ෂණ නීතිය නෙමෙයි. වෙනස්ම ආකර්ෂණ නීතියක්. තමාගේ ධනෙ වඩවන්න, තමාගේ නිරෝගී භාවය වඩවන්න, උගත්කම වඩවන්න, ඥානෙ වඩවන්න, විශිෂ්ටත්වයේ වඩවන්න, බලය වඩවන්න, සුවය, සතුට, සැනසීම, සහනය වඩවන්න මේක එක එක පැතිවලට යොදාගත්ත හැකි. විවිධාකාර පැතිවලට යොදාගත්ත හැකි. අපි නම් බලමු කොහොමද එකිනෙක පැතිකඩවල වලට මේ මහා ආකර්ෂණ බලය යොදාගන්නේ කියලා. කොහොමද කරන්න තමා කොයි විදිහේ සූදානමක් තියෙන්න ඕනද? හැබැයි මම නැවත කියනවා හෙළයේ සැබෑ විශ්වාකර්ෂණ බලය. හෙළයේ සැබෑ විශ්වාකර්ෂණ බලය මේ ලෝකේ පළමුවෙනියටම උඩින් තියෙන බලයයි. හේතුව පුලති ශිෂ්‍යවරයා තමයි ලෝකේ හොඳම වෛද්‍යවරයා හිටියේ. එතකොට මේඝනාථ තමයි ලෝකේ හොඳම ගුවන් යානපු කෙනා වුණේ. මයදාන තමයි ලෝකේ විශිෂ්ටතම ගණිතඥයා වුණේ. කුම්භකර්ණ තමයි ලෝකේ විශිෂ්ටතම විශ්වකර්ම කෘෂිකර්මාන්තය කළේ. රාවණ මහෞත්තමයා ගැන මම කියන්නේ නැහැ. ඔයා දැන් ඕනටත් වඩා දන්නවා දසවිධ ඥානෙ ඉඳන් හැමදේම. එතකොට කාන්තාවන් වශයෙන් මන්දෝදරියන් තමයි ලෝකෙට පුතේ චෙස් ක්‍රීඩාව චතුරංගනී ක්‍රීඩාව ඉඳන් ඇති කළේ. දාම් ක්‍රීඩාව ඉඳන්. අද ඒක ඉන්දියාවේ කට්ටිය හදවලු. මන්දෝදරිය තමයි පුතේ මේ චතුරංගනී ක්‍රීඩාව මේ චෙස් ක්‍රීඩාවේ මුල්ම සොයාගත්ත කෙනා. එතකොට නර්තනයෙන් අපි ලෝකයේ අංක එක වුණේ කොහොමද? නර්තනයේදී සරස්වතිල මහා උත්තමාවියන් විතරක් නෙමෙයි. රාවණා මහා උත්තමයන් නර්තනයෙන් කියලා පැමිණි අය. සංගීතයෙන්. එහෙනම් ලෝකීයම ආකර්ෂණ නීතිය මෙහෙනේ තිබිලා තියෙන්නේ. මෙහි අයනේ. ඊපස්සේ ධනෙන් කුයරලානේ. ලෝකේ ලොකුම පොස්තක් කුයර. කුයරගේ ධනෙ වර්තමානයෙන් බිඳු වලින් කියන්න අමාරුයි. වර්තමානයේ තියෙන ක්‍රමයට බිඳු දාලා කියන්න ගියොත් කුයරගේ ධනය. එතකොට ආකර්ෂණ නීතියනේ මේ කළා තියෙන්නේ. යුද්ධයක් දිනන්න ආකර්ෂණ නීතිය ඕනේ. නිරෝගී වන්න ආකර්ෂණ නීතිය ඕනේ. හැබැයි ඇයි මේ ඇමරිකාවේ අඩුම ගානේ මාසයකට සැරයක් කිසියම් පුද්ගලයෙක් එක්ක ළමයින් ඉන්න පාසලකට, තරුණයන් ඉන්න පාසලකට, විශ්වවිද්‍යාලයකට, එක්ක බස් නැවතුම් පළකට, එක්ක කොහෙද සෙනගවසෙන් තැනකට එළියට බහලා රර් කළා මැෂින් ගන් එකක් හරි තුවක්කුවක් අරගෙන හරි වෙඩි තියාගෙන ගිහිල්ලා එයාත් මැරලා යනවා. මේ සාමාන්‍ය එක දෙයක්. මේ ඇමරිකාවේ දියුණු යයි කියා ගන්නා රටවලින් අය. ජපානෙත් වල බලන්න. ඔන්න ලෝකේ ඕන රටක් කියන්නකො. එහෙනම් ඒ ඕනෙම රටක මේ වෙන දේවල් ඇයි මේ තාමත් ඒ විදිහටම වෙන්දටත් වඩා සම්ප්‍රදායික වෙන්නේ? ඇයි ඔබේ ගුරුතුමා කියනකොට සොම්බි තත්වයක් එනවා මේ පෝස්ට් කොවිඩ් සිටුේෂන් වලට පශ්චාත් කොවිඩ් සිටුේෂන් තත්ත්වයේදී සොම්බි තත්වයක් එනවා කියලා ලෝකෙ ඉස්සෙල්ලම කිව්වේ මේ නාලිකාව තුලින්ම ඔබේ ගුරුතුමා. අපි එහෙම කියනකොට සමහර මිනිසුන් තේරුන්නේ අද ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේම ඔක්ස්ෆර්ඩ් වලින්ම ඔප්පු කළා කියනවා 117ක් පශ්චාත් කොවිඩ් තත්ත්වයේ තුල මානසික කෙතරම්නම් අවුල් වියවුල් ඇති වෙනවාද කියලා. එතකොට හරි. නමුත් මේ සියලු දේවල් අතරින් පුතේ අපි වාට අද ලෝකෙට ප්‍රථම වතාවට කියනවා මෑත කාලෙදී මේ කියන්නේ නැවතත් එක්කෝ අපි ඉතිහාසයේ 1505න් හෝ එක්කෝ අවම වශයෙන් මම වාට කැමති කියන නිදහසෙන් පසු ශ්‍රී ලංකාවේ හෝ ලෝකයේ කියලා හිතමු. නිදහසින් පසු ලෝකේ නැවතත් අපි ප්‍රථම වතාවට මේ දේ කියනවා. නැවත දැන් ලෝකේ යන ආකර්ෂණ නීති වලින් පුතේ සියල්ලක්ම ලංකාවෙන් එළියට ගියේ ඒවා. ලංකාවෙන් එළියට ගියේ. නැවත කියන්නම් අපේ යක්ක රක්ක නක දේව අපේ දේවහෙලියෝ තමයි ලෝකේ විශාලම මාලිගා තැනුව. එතකොට ඔවුන්ගේ ආකර්ෂණ බලය ඉතා ගැඹුරට ගත්තම යක්ෂයන්ගේ ආකර්ෂණ බලය ඉතා ගැඹුරට ගත්තම
නාගයන්ගේ ආකර්ෂණ බලය ගැඹුරට ගත්තම රාක්ෂයන්ගේ ආකර්ෂණ බලය ගැඹුරට ගත්තොත් ගාන්ධර්වයන්ගේ කුම්භ අපි සමහර අපිට ඉඳලා තිනා කියන්නේ තවත් උප ඒකක තියෙනවා. ඒවා සියල්ල එකට ගැට ගැහිලා තිබ්බ මහා හෙළ බෞද්ධ කුලකය. මේ අපේ රටේ මෙච්චර පාරාදීසය උත්තම පාරාදීසය වෙන්න අපි කියමු විශ්වයේ නැත්නම් අපි තුමු දැන්ට මේ මහා ලෝකේ පාරාදීසය වෙන්න පුදුම ආකර්ෂණ බලයක් ක්‍රියාත්මක වෙලානේ. එහෙනම් අද ඒ ආකර්ෂණ බලය ලබා ගන්න සුදුසුකම් ලබන්න ඔබ අද මේ හෙළ මනෝවිද්‍යාව පාඩමාලාවේ මෙන්න අද වැදගත් තැන් වලට ඇවිල්ලා. එහෙනම් ඇයි ලෝකේ තවමත් පාරාදීසයේ මිනිස්සු කියලා නම් කරගන්න බැරි කිසිම රටකට. ඇයි පාරාදීසයේ මිනිස්සු එක්කෙනෙක් ලොකු වුණාට බෑ. එක්කෙනෙක් ලොකු පොසත් වුණත් බෑ. එහෙම දෙන්නේ නැහැ. සමස්ත එකකේ අඩු ගන්න 90ක් 95ක් 98ක් සමහර විදියට සමහර පළාත්වලදී ලිච්ඡවි කලාපේ වගේ ඒ වගේ අපිට 100ට සෑහෙනම ගාණක්. එතකොට කොහොමද මේ සමස්ත ඒකකයක්ම ආකර්ෂණ බලය ක්‍රියාත්මක කරවගත්තේ? මොනවද අමතරව මේ අපේ හෙළිය කරලා තියෙන්නේ එතකොට ආකර්ෂණ බලයට? කොහොමද ලෙඩ රෝග සුව කරන්න මොන වගේ ආකර්ෂණ බලයක්ද? ඊපස්සේ ධනෙ ලබා ගන්න, උගත්කම ලබා ගන්න, සතුට ලබා ගන්න. මොන වගේ ආකර්ෂණයක්ද කරගෙන තියෙන්නේ මේ මිනිස්සු? දැන් ඔයාට ක්‍රමානුකූලව වැටහෙන්න පටන් ගන්න ඕන දරුවනේ මේක නිකම්ම ආකර්ෂණයක් නෙමෙයි ඒ හෙළියෝ කරලා තියෙන්නේ. ඒ විද්‍යාඥයන් වූ ඒ ඉෂුවරු කරලා තියෙන්නේ. ඔබට පුළුවන්ද මම මේ කියන දේ පළවෙනි එක ඔබට පුළුවන්ද මා දවස ගානේ නිවැරදි වෙනවා කියන වාක්‍ය කියන්නයි ලියන්නයි ක්‍රියාත්මක කරන්නයි? ලෝකේ ප්‍රබලම ආකර්ෂණය කියලා දෙන්නේ දැන්. ලෝකේ ප්‍රබලම සාර්ථක ආකර්ෂණ නීති ටික කියලා දෙන්නේ යන්නේ. එහෙනම් ලෝකේ විශ්වයේ සංකේතවත් සියල්ල වගේ ඇඟේ තියෙනවා කියලා පෙන්눔 කළ මහා අවබෝධයක් ලැබුවා. මහා සාගරය වගේ නිහතමානී වෙන්න කියලා ආරාධනා කළා. සූර්යයා වගේ නිහතමානී වෙන්න කියලා ආරාධනා කළා. සූර්යයාත් ඇඟ ඇතුලේ ඉන්නවා කියලා දුන්නා. සූර්යෝ කෝටි 100ක් ඉන්නවා කියලා දුන්නා. කෝටි 100කුත් ඉන්නවා කියලා දුන්නා. මේ ඔක්කොම දිගෑරියෙන් පස්සේ ඔයාගේ තියෙන ලක්ෂයේ සම්බන්ධතාවය පවා පෙන්වනවා. එහෙනම් ඔයා කවරෙද්ද ඔයා ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තොත් හරි විදියට අර අපේ මන්දාකිනේ තියෙන තාරකා සියලු තාරකා පවා මොලේ සෛල වලට සමාන සංඛ්‍යාවක් තියෙන්නේ මහා විශාල කතාන්දරයක් කියමින් නේද? මේ මහා අභිරහස දැන් මේක තියෙන වැළලිලා වලලලා දැන් අපි මේ ගොඩට අරන් දෙන්නේ ක්‍රියාත්මක කරන්න. ඔබට මේ සාර්ථකත්වයේ කල්දාන සාර්ථකත්වයක් නෙමෙයි. ඒක හෙට ඊයේ ඒ ආදි වශයෙන් බෑ. ඔබ ලෝකේ මේ දැන්ට එකම යන්න ඕනේ. මම නැවත පටන් ගන්නවා. ලෝකෙට තියෙන එක සාගරයයි. ලෝකෙටම තියෙන එක වෙලාවයි පුතේ. අපි තමයි මේ අඳුර ආලෝකය අනුව තීරණය කළා තියෙන්නේ. ලෝකෙට එක කාලයයි. විශ්වයටත් එක කාලයයි. අපි සාපේක්ෂව කරගෙන තියෙන්නේ මේ. ඉතින් අපි වෙනස් වෙමු. වෙනස් වෙලා අඳුරේදීත් ආලෝකයේදීත් එක පැහැදුණු සිතක් ඇති කරගන්න. අඳුරේදීත් ආලෝකයේදීත් එක පැහැදිච්ච නොවෙනස් වන අකම්පිත කම්පා නොවන සිතක් ඇති කරගන්න. අකම්පිතයි. මම එතනදී ආලෝකයයි අඳුරයි කියලා අදහස් කරේ ඇහැට පේන ආලෝකය අඳුරයි වගේම සියලු පාරිසරික තත්ත්වයන් මානසික තත්ත්වයන් කැළඹීම් තමාට එදිනදා ජීවිතේ මුණ ගැහෙන සහ මුණ ගස්සනු ලබන ඇති කරන සහ ඇති වෙන සියලු තත්ත්වයන්හිදී අකම්පිත නොවෙනස් වන ඒකීය
නිවැරදි සිතක් පහලක් වේවා කියලා මම ඔයාලට ප්‍රාර්ථනා කරමින් වාගින් ඉල්ලනවා. මම ආකර්ෂණ නීතියට ඇතුල් වෙනවා කියන ඔන්න පළමු දොරටු ඉතාම සාර්ථක ලෙස මේ සැරේ පුතේ මම විවෘත කළා දෙනවා. ඒ නොවෙනස් සිතෙන් මේ ලෝකේ ඕනෑම තැනකට ගමන් කරන්නවට පුළුවන්. මේ ලෝකේ ඕනෑම තනතුරක් තමන්ට ඒ තනතුර ලැබුණොත් හැසිරෙන්නේ මෙහෙමයි කියලා ඔයාට හැසිරෙන්න පුළුවන්. ඒක නලු නිලියෝ ඉතා ශ්‍රේෂ්ඨ නලු නිලියෝ ලෝකේ ඉන්නවා. ඒ නලු නිලියෝ පුතේ සමහර වෙලාවට ඇමරිකාවේ ජනාධිපතිටත් රඟපානවද නැද්ද? හොයන්න බැරි තරම් ලස්සනට රඟපානවා. ඇත්ත ජනාධිපති කෙනෙක්ද නැද්ද කියලාත් හිතාගන්න බැරුව. එහෙනම් ඒ වගේම ලෝකයේ සමහර නළුවන් වෛද්‍යවරුන්ට විශේෂඥ වෛද්‍යවරුන්ට රඟපානවා. හොයාගන්න බෑ. දාර්ශනිකයි, ගැඹුරුයි, ලස්සනයි, පැහැදිලි, පිවිතුරුයි. ඊළඟ සමහරු ලෝකේ තාම බලවත් පුද්ගලයන් ලෙස, දේශපාලඥයන් ලෙස, නැත්නම් ආගමික පුද්ගලයන් ලෙස රඟපාලා තියනවද නැද්ද? තාමත් රඟපානවා. අනාගතෙත් රඟපාවි. ඒගොල්ලෝ රඟපාද්දි හොයන්න බැයි නම් මේ ඇත්ත කෙනෙක්ද නැද්ද කියලා. ඒගොල්ලන්ගේ මොන තරම් බලවත් දක්ෂකමක් තියෙනවද? ඇයි ඔයාට ඔයා අනාගතේ පත්විය යුතු ඒ බලවත් තනතුර මේ වර්තමානයට ගෙනල්ලා මේ වර්තමානයේ ඉඳන් මේක හැසිරෙන්න බැරිද කියලා හුවොත් එහෙම හැසිරෙන්න බැරිද කියලා හුවොත් එහෙම ඒ අනුව ක්‍රියාත්මක කරන්න බැරිද කියලා හුවොත් ඒ අනුව හිතන්න බැරිද කියලා හුවොත් ඒ අනුව ලියන්න කියන්න බැරිද කියලා හුවොත් ඒ අනුව තීරණ ගන්න බැරිද කියලා හුවොත් ඔයා මොකද කියන්නේ? අනාගතයේ ඔබ පත්විය යුතු තත්ත්වය වර්තමානයට කැඳාගෙන හැසිරෙන්න බැරිද කියලා හුවොත් පුළුවන්. එහෙනම් ඇයි අපිට එහෙම හැසිරෙන්න බැරි? අනාගතයේ පත්විය යුතු තත්ත්වය දැන් ලබලා ඒ අනුව හැසිරෙනවා. ඒ අනුව ක්‍රියාත්මක වෙනවා. ඒ අනුව වගකීමෙන් වැඩ කරනවා. කනබන උනත් ඔයාගේ ගෙදරදී පරිසරයේ පුතේව සතුටෙන් ඉන්න. ඔයා ගෙදරදී මේ ලෝකයේ සතුටෙන්ම ඉන්න පුද්ගලයා බවට පත් වෙන්න. ගෙදරින් එළියට අඩිය තිබ්බේ ගමන් අර මහා පුද්ගලයා ඔයා වටේ ඔයා ගාව ඉන්න ඕනේ. ලෝකයේ ඕනෙම Google වලින් හරි, රහස් ක්‍රම වලින් හරි, CCTV වලින් හරි, කැමරා ඕනේ කැමරාවෙන් හරි. ඔයා පරීක්ෂා කරුවොත් එහෙම ගෙයින් එළියදී ඔයාගේ තත්ත්වය කොහොමද කියලා. ඔයා ලයිව් කැමරා ඔයා වටේ හොර රහසේ හයි කරලා තියෙන්නේ. ඔයාගේ හැසිරීම පරීක්ෂා කරනවා කියලා ඔයාට හැසිරෙන්න පුළුවන් නේද? පුළුවන් නේද? එහෙනම් අපි සිහිනයක්ද අපේ තුල ඇතුල් වෙන්න දීලා ඒ සිහිනෙට අපිට ඇතුල් වෙන්න අවසර නැහැ. ඇයි අපි ක්‍රියාත්මක කරන්නේ? ඒක අනාගතයේ වෙන දෙයක්. ඒක අනාගතේ තව අවුරුදු 5කින් තව අවුරුදු 10කින්. මම මේ කියන්නේ සරල විභාගයක් සමත් වෙන මට්ටමේ තත්වයක් නෙමෙයි. ඊට වඩා ගොඩාක් ඈතට ගිය. විභාග පාස් වෙන මට්ටම අපි ඒවත් කියලා දෙනවද? ආකර්ෂණ මේ සියල්ල තියෙන ආකර්ෂණය මත. ඔයාට ආකර්ෂණය මේ තමන්ගාවම තිබ්බා කියලා දැනගත්තම පොඩි බඩ හැති වෙයි. අනේ දෙයනේ මෙච්චර කල් මොකද උනේ කියලා මම කියන්නනේ. එහෙනම් දැන් තේරුම් ගන්න. මේ අවදි කරන්නේ ලක්ෂයට ලක්ෂේ. මන්දාකිනියේ සාපේක්ෂව පිහිටීම් ඒ දේවල් එක්ක ලංකාවේ පිහිටීම්, ලංකාවේ හැසිරීම් සහ මිනිසාගේ විශේෂයෙන්ම හෙළයාගේ මේ මානසික ඉසේ සිට දිපතුල දක්වා අපිව හදලා තියෙන අපූර්ව ක්‍රමවේදය තුල එතකොට මේ ඔක්කොම අපි ගාව තියෙද්දි අපිට එහෙනම් මොනවද මේ ආක්‍රමණිකයන් විසින් කරලා තිබ්බේ? මේ මහා ගැඹුරට යන්න නොදී ඔයාව උඩින් අතපත ගාලා ස්පර්ශ කළ ඕපදූප වලින් වහල ඉවරලා. එදා කාලේ හැටියට වෙන ඕපදූප, අද කාලේ හැටියට ටීවී එක සහ දේශපාලනය.
මේ ඕපදූප පාලකයන් විසින් තව අවුරුදු ලක්ෂයක් ගියත් නවත්තන්නේ නෑ පුතේ. නවත්තන්නේ නෑ. ඒ කාලවලට අනුරූපීව ප්‍රශ්න හැමදාම තිබ්බා. සමහර මිනිස්සු හිතනවා අනේ ඒ කාලේ කොච්චර සරල ජීවිත තියෙන්නේ නැද්ද ලේසියක්ද කියලා. නෑ. අද කාලේ මිනිස්සාව පෙළන ප්‍රෙෂර් කරන ප්‍රශ්න සියල්ලම මේ භෞතික තත්ත්වේ නොවුවද ඒ ප්‍රශ්න රටා ටික ඔක්කොම අතීත කාලයේද තිබ්බා. අනාගතයේද එහෙමයි. අනාගතයේදී මිනිස්සෙක් කැලකුවොත් එහෙම බලන්නකෝ හැමෝටම මේ ජෙට් එකක් තියෙනවා මට ජෙට් එකක් නැහැ නේ කියලා. ඒක තමයි එදා කාලේ දුප්පත්කම. එදා කාලේට අනාගතයේ දුප්පත්කම කියලා ගන්නකොට අද තියෙන මේ සියලුම පෝසතුන් පාවිච්චි කරන සියල්ලම අනාගතයේ දුප්පත් කෙනාට තියෙනවා. එයා දුප්පත් කියලා කියන්නේ අනේ මට ජෙට් එකක් නැහනේ. අනේ මට අභ්‍යවකාශයට ගිහිල්ලා එන්න රොකට් එකක් නැහනේ. ඔයාට මම පුංචි මෙහෙම දෙයක් කියන්නයි. තා වැදගත් දෙයක්. රාවණා රජතුමා ලංකාවේ ආරච්චි කට්ටුව. හරියටම පුතේ ලංකාවේ මේ නාලන්දා ගෙඩි ගෙදර ඉඳලා මම උතුරු දිහා බලා ගත්තොත් උතුරු දිහා බලාගෙන මගේ දකුණු අත යන්නේ හරියටම පුතේ කාත්තන්කුඩියට. නැගෙනහිර මඩකලපු දිස්ත්‍රික්කයේ කාත්තන්කුඩියට. මගේ වම් අත යන්නේ පුතේ පුත්තලම් මේ කලාපේ දිස්ත්‍රික්කයේ ආරච්චි කට්ටුවට. පුතේ මේඝනාද විසින් පදවන ගුවන් යානයක රාවණා රජතුමාව තියාගෙන මේ දෙන්න මෙහෙම යනකොට පුතේ එක්තරා දවසකදී සිද්ධියක් පහළ බලපුවම මේ රටේ තියෙන තාක්ෂණයෙන් බිඳක් දශමයක් මම ඔයාලට දෙනවා අද පාඩමට අදාළ නිසා. අද පාඩමේ පුතේ මේ සූර්යයා මේ නැගෙනහිරින් මේ විදිහට මුදුනට ඇවිල්ලා පුතේ මේ විදිහට බටහිරට මේ වෙන චලනයට අනුව පුතේ මේ වහලේ හරි මැද අපි ලංකාවේ දැන්ට කියනවානේ මේ වාස්තු විද්‍යාවේදී අපි කියනවා ගෙදරක බ්‍රහ්මපාදය කියලා. පුතේ මේ සාමාන්‍යයෙන් වහලේ හරියටම දිග පළල ඔක්කොම කරලා ගත්තයින් පස්සේ මධ්‍ය කේන්ද්‍රීය වූ බ්‍රහ්මපාදයේ තියෙන තැන තමයි ඉස්සර පුතේ මාණික්කයක් සුවිශේෂී මාණික්කයක් සවි කරලා තියෙන්නේ. ඒ මාණික්කය පුතේ ඒ ගෙදර සියලු දෙනාගේම ඉන්න 10ද 20ද සියලු දෙනාටම පුතේ බලයක් ලැබෙන හැටියට මේ මාණික්කයට වැටෙන ආලෝකයේ පුතේ මේ වහලේ හරහා මෙහෙම පහතට ගිහිල්ලා බිත්ති හරහා වාතය හරහා ස්පර්ශ කරලා ඒ ගෙදර නිරෝගී කරනවා. ඒ ගෙදර ආකර්ෂණ බලයෙන් විශිෂ්ට කරනවා. ඒ ගෙදරට අඩුපාඩුවක් තියන්නේ නැහැ. ඒ ගෙදර මිනිස්සුන්ගේ සිතුම් පැතුම් පිරිසුදු කරනවා. මේවා අතිශයම සූක්ෂම දේවල් දැනට මේ ඉඟියක් දුන්නේ නැවත එතනට එන්න පුළුවන් කියන්න. විශ්වාස කරන්න. මේ ආකර්ෂණය ගන්න. තාම මේ පොළොව මත අපි අනිත් රටවල් දැන්ට තියමු. අපේ රටේ පොළොව මත පුතේ මේ මිනිසා විහිං දුක් විඳින්නේ. අපේ රටේ දුප්පතුන් පොසතුන් කියලා කිසිම කොටසක් ඉන්න බෑ. ඔක්කොම එකයි. මේ මිනිස්සු විහිං දුක් විඳින්නේ තමාගේ බලය නොදැන, තමාට කළ හැකි දෑ නොදැන, අවබෝධ කරගත හැකි දෑ නොදැන හිරුසලු තාරකාවල චලිතාකාර කොයි වගේද කියලා ඉගෙන ගන්න මහ බලවත් හෙළ ජ්‍යොතිෂ විද්‍යාවක්, වාස්තු විද්‍යාවක්, හෙළ මනෝවිද්‍යාවක් තියාගෙන පුතේ ඒවා නොසොයා නොබලා ගරහා මොකද කරගෙන තියෙන්නේ? තමා ලෙඩ රෝග කරගෙන. Taman දන්නවා ඇතැයි සිතා රැවටි ඇත්තේ මහ මායාවකට කියලා හවු වෙනකොට ඒගොල්ලන්ට ආකාශ නීතියෙන් වැඩ ගන්න බැරි වුණොත් පුතේ අපරාධයක්. ඒ තරම් අපරාධයක් මේ ලෝකයේ කොහෙද කියලාත් එක වෙලාවට හිතෙනවා. ඇයි පුතේ මිනිසෙක්ම දෙනකොටම මේ මිනිසෙක් පුතේ අනිවාර්යයෙන්ම කුසේ පිළිසිඳ ගන්නේ චන්ද්‍රයාගේ ආකර්ෂණය අනුව. ඉතින් ආකර්ෂණ බලය ගැන කතා කරන මිනිස්සු මේ YouTube එකට හරි ලෝකේ හරි දේශන කරන මිනිස්සු ඇයි මේ මහ බලවත් විශ්ව ආකර්ෂණයේ පැතිකඩ කතා කරන්නේ නැත්තේ? මේ හෙළ මහා ජ්‍යොතිෂය කතා කළේ නැත්තේ ඇයි? ඒගොල්ලෝ ඒක කතා කරේ නැහැ පුතේ. ඒ වගේම තමයි අපි මිනිස්සේ පිළිසිඳ ගන්නකොට පුතේ චන්ද්‍රයාගේ ආකර්ෂණ බලය අනුව ගුරුත්වාකර්ෂණ බලය අනුව තමයි පිළිසිඳ ගන්න. ඒ පිළිසිඳ අරගෙන වැඩෙන්නෙත් එහෙමයි. චන්ද්‍ර මාස 10කින් පස්සේ තමයි කුසෙන් එළියට එන්නේ. ඒතර චන්ද්‍රයාගේ අනුව තමයි ඩිම්බ මෝරන්නේ, ඩිම්බ පිට වෙන්නේ දවස් 28කට සැරයක්. එතකොට සියලුම දේ චන්ද්‍රයා අනුව වෙනවනම් අඩු ගන්න පුතේ අම්මගේ දරුවාගේ අතර තියෙන මේ කලලාවාර තරලය චලනය සහ
එහි ප්‍රතික්‍රියාවලට දැඩිව බලපාන්නේ කවුද කියලා අහුවම චන්ද්‍රයා. අද නවීන විද්‍යාව ඔප්පු කරනවා චන්ද්‍රයා. ඉතින් මේ සියල්ලම ආකර්ෂණයක්නේ. මිනිසා මේ ඇඟට මිනිසුන්ගේ ඇඟ හැදෙන්න සීළු ආකර්ෂණ බලය අරගෙන එතනින් එහා සිත මෙහෙवला ජීවිතේ දිනා ගන්න ගියාම විවිධ මත ඇවිල්ලා. ඒක හරි නෑ, ඒක වැරදි, ඒක බොරුවක්, ඒක මෙහෙමයි, ඒක එහෙමයි කියලා ඒගොල්ලොම තර්ක විතර්ක දාගෙන අර අඳුළු වල පටලයක් තමාගේ ඉස්සරහා දාගෙන අර ලස්සන ලෝකයේ පුතේ විස්පර්ශ කරන්නේ නෑ. අර ලස්සන ලෝකයට ඇතුල් වෙන්නේ නෑ. ඒ ඇතුල් වෙන්නේ එක්තරා එක්කෙනෙක් දෙන්නෙක් විතරයි. ඒගොල්ලෝ ගියන් පස්සේ ඒගොල්ලොත් කැමති නෑ, සමහරු එනවට ඒ පස්සේ. නමුත් නිවැරදි ගුරුවරයෙක්, හරි ගුරුවරයෙක්, ලෝකෙට ආදරය කරන ගුරුවරයෙක් එහෙම කරන්නේ නෑ. තමා යමක් සොයාගත්තාද ඒක අපි දෙන්න සූදානම් පුතේ. ඒ දෙන්නෙත් ඉස්සෙල්ලම තමට විශ්වාස කණ්ඩායමකට දීලා එතනින් එහා පටන් ගන්නවා රටට ලෝකෙට දෙන්න. එසේනම් ඔබේ වාසනාව, ශක්තිය, සෞභාග්‍ය හිතන්න. ඒ හිතනකොට පුතේ අපි වාගෙන් ඉල්ලනවා මේ අපිට පැහැදිලි පුතේ දැන් හෙට හිරු පායනවා, සඳු පායනවා, ඊළඟට සූර්යයා අපිවත් අරගෙන මේ චක්‍රාවාටේ ගමන් කරනවා. මේ ක්‍රියාවලියේ ස්ථාවර භාවය බලන්න. ඒ වගේම ඔයාගේ චරිතය කෙරෙහිත් ඒ ස්ථාවර භාවය තියෙනවද? ඔයාගේ චරිතය සහ සිතුම් පැතුම් කෙරෙහිත් ඒ විශ්වාස භාවය ඔයාට ඔයාව තියෙනවද කියලා ගන්න. මට ඕනේ නැහැ ඔයා අනිත් අයට කරන දේ. දැනට ඕනේ. එක දෙක. අවශ්‍ය වුණොත් මං ගන්නම්. නමුත් මට පළවෙනියට අවශ්‍ය දේ තමයි ඔබට ඔබ විශ්වාසද? ඔබව රැක ගන්නවාද? ඔබට ආදරේද? ඔබට කෙතරම් ආදරේද? ඔබ විශිෂ්ටේ, ඔබ විස්මිත නිර්මාණයක් බව ඔබ දන්නවාද? ඔබ විස්මිත නිර්මාණ කරුවෙක් බව ඔබ දන්නවාද? විශ්වයේ කිසියම් වූ දක්ෂතාවයක් තිබේද? ඒ ගණනින් පුතේ හරි අපූර්ව ගණනක් එන්නේ. විශ්වයේ කිසියම් වූ දක්ෂතා ගණනක් වේද? පුතේ ගාන කිව්වොත් ඔයාලා මතක තියාගන්න. ගාන පුතේනේ එක ලියලා පුතේ බිංදු ලියන්න ඕනේ 11. එක ලියලා බිංදු 11ක් ලිව්වොත් ඒ මිනිස්සුන්ගේ තියෙන හැකියාවන් පුතේ ඊටත් වඩා වැඩි වෙනවා පුතේ කාලානුරූපීව. දැනට මේ විශ්වයේ මේ මන්දාකිනිය ඇතුලේ මිනිස්සුන්ගේ දක්ෂතා ගන්න කෝටි දසදහසක් ටැලන්ටඩ් ස්කිල්ස් තියෙන පුද්ගලයෙක් මුකුත්ම නැහැ කියලා හිතාගෙන සමෘද්ධියෙන් යැපෙනවා නම්, ජනසවියෙන් යැපෙනවා නම්, පිනට දහමට දෙන දේ නැත්තම් සිංගමන් යදිනවා නම් පුද්ගලයෙක් කෝටි දසදහසක් මේ ඇඟිලිවල විතර පුතේ මොලේ පාවිච්චි කළා මේ ඇඟිලි වලින් කළ හැකි. මොලේ පාවිච්චි කළා ඇඟිලි වලින් කළ හැකි දක්ෂකම් කෝටි දසදහසක්. අපි පෑන අතට අරන් ලියන දක්ෂකම කියන්නේ එකක්. පෑනෙන්ම තව කොච්චර දේවල් චිත්‍ර අඳින්නෙත් පෑනෙන්, කවි ලියන්නෙත් පෑනෙන්, ගීත ලියන්නෙත් පෑනෙන්, තොරණට චිත්‍ර අඳින්නෙත් පෑනෙන්. ඊට පස්සේ මේ ඇඟිලි වලින් අල්ලන්නේද අනිත් පොරවල් අල්ලන්නෙත් ඇඟිලි වලින්. උදැල්ල අල්ලන්නෙත් ඇඟිලි වලින්. නැවත කියන්න කෝටි දසදහසක් මිනිස් හැකියාවන් තියෙනවා පුතේ. එතකොට අපි දසදහසක් ගන්න යන්නේ අපි මේ වෙලාවේ. අපි කියන්නේ අනේ එකක් හරියට, අනේ දෙකක් හරියට. මිනිස්සුන්ට මේන් 10ක් 15ක් 20ක් ගන්න එපා කියලා නෑනේ කවුරුවත්. හැබැයි ගන්න නම් පුතේ ඔයාගේ මේ අර ස්ථාවරත්වය කන්සිස්ටන්සි එක ලස්සන මේ ගලා යෑම පුතේ ඔයාගේ විශ්වාසනීයත්වය අඳුරේදීත් ආලෝකයේදීත් අපහසු තැන්වලදී දුෂ්කරතාවයන් හින්දී තත්ත්වය කුමක් හෝ වේවා ඒ සෑම තැනකදීම ඔබට විය හැකි නම් විශ්වාසමවන්තයා උපදිනකොට පුතේ නිර්භීතකම බලෙන් ආකර්ෂණය කරනවා. නැවත කියන්න අතිශය බලවත් විශ්වාසවන්තයෙක් ඇති වෙනකොට ගෙදරක පිපෙනකොට මලක් වගේ නෙළුම වගේ පිපෙනකොට අතිශය බලවත් විශ්වාසවන්තයෙක්. උදාහරණ බුදුරජුන් බුදු වෙනකොට වෙච්ච සංසිද්ධි දන්නවා. බුදුරජුන් බෝසත්වයන් වහන්සේ වශයෙන් කරපු හැම තැනකදීම ආශ්චර්යවත් දේවල් උනේ ඇයි පුතේ? විශ්වයේ තරංග, විශ්වයේ අංශුන් පුතේ මේ ආකර්ෂණය වෙන්නේ නිර්භීතයට. විශ්වයේ ශක්තියින්, විශ්වයේ සාර්ථකත්වයන් පුතේ මේ අතිශය විශ්වාස කරන එක්කෙනාට ආකර්ෂණය වෙනවා. අතිශයින් විශ්වාස කරන එක්කෙනා ස්වභාවිකවම පුතේ අතිශයින්ම බිය නැති කෙනා, නිර්භීත කෙනා වෙනවා. In a fortune favors
ඉස්සර කාලේ තිබ්බ fortune favors fools කියලා. වාසනාව මෝඩයන්ට අනුග්‍රහය දක්වනවා කියලා ඉංග්‍රීසියෙන් හදාගත්තා. නැගෙනහිර තියෙන එක නෙමෙයි. පෙරදිග එහෙම නෙමෙයි. fortune favors brave. වාසනාව ආකර්ෂණය වෙන්නේ නිර්භීතයට. එහෙනම් ලෝකයේ කෙතරම් විශ්වාකර්ෂණයේ නීති ගැන කියලා දුන්නත් පුතේ මේ දෙවෙනි ගේට්ටුව ඇරි නැත්තම් පළවෙනි එක අවබෝධය. දැන් දෙවෙනි ගේට්ටුව දැඩි විශ්වාසය. දැඩි විශ්වාසයත් එක්ක එකපාරට ගේට්ටුවක් හම්බ වෙනවා තුන්වෙනි ගේට්ටුව වශයෙන් මහා නිර්භීතත්වය. තාම දොරටු තුනයි ප්‍රවේශ කළේ. නැවත බලන්න. විශ්වය සහ මිනිසා සිතුවිලි අවබෝධය. එක මහා ගේට්ටුව ඇරියා. මහා ගේට්ටුව. ඊළඟට ගේට්ටුව විශ්වාසනීයත්වයේ Tamanට කළ හැකි අවමාශයෙන් Taman ගාවේ ඇඟිලි වලින් කරන හැකියාවන් තියෙනවා කෝටි දසදහසක්. මේක අවබෝධ කරගන්න පස්සේ මුළු කරන්ට් එක වගේ ඇඟේ වදිනවා. 3 ඒකම පුතේ විශ්වාසනීයත්වයේ පූර්ණමිටවා සම්බන්ධයෙන් ආවයින් පස්සේ. ඒ කියන්නේ වා කෙරේ වැඩක් පැවරුවොත් වා කරනවා. වා කෙරේ වක්කීමක් පැවරුවොත් වා කරනවා. වාට විභාගයක් ආවත් ඒ විභාගේ ලස්සන්ටම කරන්නෙත් ඔයා. ඕනම විභාගයෙන් සමත් වෙන්නෙත් ඔයා. ඕනෑම පරීක්ෂණයකින් සමත් වන්නෙත් ඔයා. ඕනෑම භාෂාවක් කතා කරන්න කියලා දුනොත් ඒත් සමත් වෙන්නේ ඔයා. මේ හැමෝටම තියෙන පුතේ ආකර්ෂණය. භාෂාවක් කතා කරන්න තියෙනෙත් ආකර්ෂණය. ඒක මහ පුදුම දෙයක්. ආකර්ෂණය. මේ ලෝකේ හැම දෙයක්ම ආකර්ෂණ විස්තර කරන්න පුළුවන්. ආදරයත් ආකර්ෂණයක් නම් පුතේ ඊට එහා තව මොකද්ද? ආදරයත් ආකර්ෂණයක්. පැවැත්ම ආකර්ෂණයක්. එතකොට විනාශයක් කියලා කියන ආකර්ෂණය බිඳීමක්. එහෙනම් ආකර්ෂණය කියන්නේ Tamanට උපතින් අවශ්‍යම දෙයක් සහ Tamanට දීලා තියෙන දෙයක්. හරි. තුන්වෙනි ගේට්ටුව නිර්භීතකම ඇරෙනවා පුතේ දැඩි විශ්වාසයට. ඒ දැඩි විශ්වාසයත් එක්ක ගැට ගැහිලා තියෙනවා නම් ඔයාගේ ඉලක්කය මම විශිෂ්ටයෙක් වෙනවා. මම හවල් දවසක් කියන්න. ඒ ගැන බය වෙන්න එපා. හැබැයි ළඟම ගන්න එපා සැලසුම් හදනකොට. අඩු ගානේ අවුරුදු 5, 6, 7, 8 වගේ යම්කි සාධාරණ කාලයක් ගන්න. ඔය ළඟම කළ යුතු එදිනෙදා සාමාන්‍ය මට්ටම ගැන නෙමෙයි. ඈත ප්‍රබල ඉලක්කයක් පුතේ මනසේ දුවනකොට නිතරම ළඟ එදිනෙදා වැඩ කටයුතු අර ඉලක්කයේ අනුව සාර්ථක වෙනවා පුතේ. ඒක නම් මහ පුදුම දෙයක්. ඒක මහ පුදුම අසිරිමත් දෙයක්. අපි හිතමුකෝ මේ 2021 අපේ ඉලක්කයක් තියෙනවා 2025. තව අවුරුදු 4කින් 5කින්. ඒ ඉලක්කයට තව අවුරුදු 10කින් 2030ට අපි 5කින් 10කින් මේ කාලය තුල හදපු ඉලක්කයක් තිබේ නම් ඒක තද්ද බල්ලස විශ්වාස කරනවා නම් ඒක මගේ ජීවිතේම කරගෙන නම් ඔයා දැන් ඒක අපි කියන්නේ තමාගේ ඇඟට සිතට ආත්මයට අරගෙන දැන් ඔයා ක්‍රියාත්මක වෙනවා නම් ඔයාගේ දිනදා පුංචි ජයග්‍රහණයන් ඒක අපි ඒකට කියන්නේ ඔටෝ පයිලට් ඩ්‍රයිවර් කෙනෙක් අවශ්‍ය නැහැ. යා ෆ්ලයින් මෝඩ් එකේ යනවා. යා ඔටෝ ගියර්. යා යනවා ඔටෝ ගියර්. ඒවට මහන්සි වෙන දෙයක් නැහැ. ඒවට දවස් ගානේ ඇති වෙන තත්ත්වයන් තුලදී ආතතිය ගන්න බෑ. ඇයි? ඒවා ෆ්ලයින් මෝඩ්. ඔටෝ පයිලට්. ඒවා අපි දාලා තියෙන everyday is a holiday කොටසට. ඒ කියන්නේ වැඩ කරමින් සැහැල්ලු වෙන කාලයට. වැඩ කරමින් සැහැල්ලු වෙන කාලයේදී මේ ආතතිය ගන්න අවශ්‍ය නැහැ. දිනදා ප්‍රශ්නයක් තියෙනවනම් සතුටු වෙන්න. ප්‍රශ්නයක් තියෙන දවසට සතුටු වෙන්න. හේතුව ප්‍රශ්න වලින් තමයි ඔයාගේ අවුරුදු 5 10 ඉලක්කයේ ශක්තිමත්භාවයේ කිරණ විහිදුවන්නේ. ඒ කියන්නේ විශ්වයේ පුතේ ඔයාට තාම සමහර කිරණ ගන්න ඔයා වටේ තියෙන ඕරායකේ රික්තකයක් ඇති වෙන්න ඕනේ. ඔයාගේ වටේ තියෙන ඕරායකේ රික්තකයක් ඇති වෙන්නේ නැහැ කරුණාව නැත්තම්, මෛත්‍රිය නැත්තම්, අවබෝධය නැත්තම්, ඉවසීම නැත්තම්. ඔයාට මේ මිනිස් qualities වලින්, human qualities මනුෂ්‍ය ගතිගුණ වලින් එන්න ඈතට යන්න ඕනේ. මනුෂ්‍ය ගතිගුණ වලින් ඈතට කියන්නේ ඒ ගතිගුණේ බලවත්භාවය ලබා ගන්න ඕනේ. ඒ මනුෂ්‍ය ගතිගුණේ තමාට අපිට ඉවසීම කියලා. අනිත් සියලුම දෙනාට වඩා ඉවසීමත් උපක්‍රමික ඉවසීමත්. අපව බලන්න ඉවසීම සහ උපක්‍රමික ඉවසීම. ඒක දෙකක්. නැවතත් කියන්නම්. ඉවසීම උපක්‍රමික ඉවසීම. එතකොට පරිස්සමෙන් තේරුම් ගන්න. පාරමිතාවක් බඳෝ ඉවසීමක් තියෙන උන්වහන්සේ කියලා අපි අර්ථවත් කරන අපේ බුදුරජුන්ටනේ. උන්වහන්සේට අනන්තයට ඉවසීම යන්න උනා. ඒ මහා විශ්වයේ උතුම්ම දේ ලබා ගන්න. ඔයා මේ ගන්න යන්නේ පුතේ මේ ආත්මේ සාමාන්‍ය දෙයක් නේ.
ඒ සාමාන්‍ය දේ ගන්න ඉවසීම කළ හැකි උපරිමයෙන් කළා උපක්‍රමික ඉවසීම ඕනේ. උපක්‍රමික ඉවසීමේදී මිනිස්සු කතා කරන්නේ නැහැ. ඒ කිසිම ගැටලුකාරී තැනකදී එයා බලනවා ඇයි මට ගැටලුවක් දුන්නේ? මාව ශක්තිමත් කරන්නනේ කියලා. ඇයි මට ප්‍රශ්නයක් දුන්නේ? ඇයි මට පසුබාන අනිමිසු පසුබාන දෙයක් මටත් දුන්නේ ඇයි? මාව ශක්තිමත් කරන්න. එහෙනම් ප්‍රබල ආකර්ෂණ නීතියේදී ප්‍රශ්න පිට ප්‍රශ්න එනවා. ප්‍රබල ආකර්ෂණයකට ඔය නතු වෙලා නම් ප්‍රශ්න පිට ප්‍රශ්න එනවා. ඇයි මේ එනව නෙමේ දෙනව පරීක්ෂා කරන්න. අන්න පුතේ වා මොකද ලොකු ඉලක්කයක් ඉල්ලලා තියෙන්නේ. ඔයා ආකර්ෂණ නීතිය තුලින් ලොකු ඉලක්කයක් ඉල්ලලා. ලොකු ඉලක්කයේ වැඩිකමට පුතේ වාට ප්‍රශ්න පිට ප්‍රශ්න දෙනවා. ඒ ප්‍රශ්න නෙමේ ඒවා පුතේ පරීක්ෂා කිරීම. ඒ පරීක්ෂා කිරීම වලදී අපි මොකද කරන්න ඕනේ? අපේ මිනිස් ගතිගුණවල පුතේ උපරිම හොඳ තත්ත්වයට කළ හැකි උපරිම තත්ත්වයට පත් වෙන්න ඕනේ. එහෙනම් ඔබ පරීක්ෂා කරනකොට බලන්න මට අනිත් කෙනෙක් කතා කරනකොට කොතරම් ඇහුම්කන් දෙන්න පුළුවන්ද? මට අනිත් කෙනෙක් බයිනකොට කතරම් ඇහුම්කන් දෙන්න පුළුවන්ද? මට අනිත් කෙනෙක් හොඳ කියනකොට ඒ හොඳට වශී වෙන්නේ නැතුව මැද සිතට එන්න පුළුවන්ද? ඒ වගේම ඔයාට කෙනෙක් අරක කරේ නෑ මේක කරේ නෑ කියලා කම්ප්ලේන් කරනකොට ඉතාමත් මහන් ඉන්න බැරි දේවල් කරනකොට ඔයා ලෝකේ ප්‍රබලම හෙළ විශ්ව ආකර්ෂණ නීතිය කරනවා නම් ඔයාට කෙනෙක් බයිනවා කියන්නේ කවදා හරි ඔයාගේ හොඳම විශ්වාසවන්තයෙක් වෙනවා කියලා විශ්වාස කරන්න. අපහු කියන්නේ මේ වාක්‍යය. ඔයාට හේතු රහිතව නිතර චෝදනා කරන එහෙම මහා කෙනෙක් ඉන්නවනම් පුතේ ඔයාගේ කවදා හරි එයා විශිෂ්ට විශ්වාසවන්තයෙක් බවට පත් වෙනවා. හැබැයි කන්ඩිෂන් කොන්දේසි තමයි ඔයාට කතා කරන්න බෑ. අන්න එහෙනම් මෙන්න ඊළඟ ගේට්ටුවත් ඇරෙනවා. දොරටුව ප්‍රවේශ වෙනවා. මොකද්ද? උපක්‍රමික ඉවසීම. සාමාන්‍ය ඉවසීම ධන උපක්‍රමික ස්ට්‍රැටජිකල් patience එක. ඒක පුතේ අපි tolerance කියන අන්‍ය මත ඉවසීමක් කියන මේ සියලුම මේ පොළොව මත තියෙන ඉවසීම වර්ග ඔක්කොටමයි තියෙන්නේ මේ උපක්‍රමික ඉවසීමට. සමහරවිට hina වෙවි ඉවසන්න. hina වෙලා ඉවසන්න. හරි. දැන් යනවා පුතේ ඊළඟ දොරටුව විවෘත කරගන්න යනවා. එහෙනම් පුතේ විශ්ව ආකර්ෂණ නීතිය ක්‍රියාත්මක වෙන ගේකන ඔයාගේ ඉලක්කයක් ඔයාගේ ගෙදර කාමරේ ලීලා තියෙන දරුවෙක් නම් ඒක අවුරුද්ද 2 3 4 5 6 වාට බාර එක පුළුවන් නම් ලොකු ඉලක්කයක් අවුරුදු 5ක විතර ඉලක්කයක් ගන්න. හරිම ලස්සනයි. අවුරුදු 5ක 6ක ඉලක්කයක් ගන්න. මොකද අවුරුදු 5ක් කියන්නේ මහ ලොකු කාලෙකුත් නෙමෙයි. අවුරුද්දේවත් ගන්න 2 3ක් ගන්න. නමුත් කද්ද දැනෙන ඉලක්කයක්. මගේ ගෙදර ගමේ හොඳම ගෙදර. විශිෂ්ටතම ගෙදර. ඒ සමස්ත පවුලේ ඒකක ඉලක්කයක් ඕනේ. ඒක ලියවෙන්න ඕනේ පුතේ. ඕගොල්ලන්ගේ කෑම කාමරේ. හැබැයි ඔයාගේ කෑම කාමරේට බාහිර අය එනවා නම් කියන්නේ ඔයාට ආදරය කරන අය දැක්කර කමක් නැහැ. එහෙම පුද්ගලිකත්වයක් ඕනේ නම් බැරි වෙලාවත් ඒ පුද්ගලිකත්ව ජීවිතයක් අඩුපාඩුවක් තියෙනවා නම් ගෙදර නිතර මිනිස්සු එනවා නම් ඔය කාමරේ අලවන්න. හැබැයි වෙන්දට ආලෝප විදිහට නෙමෙයි. ඒ අලවනකොට පුතේ අපි හිතමු 2025 කියලා තියෙනවනම් මේ 2025ට තව අවුරුදු 4ක් තියෙනවා. ඔන්න ලෝකේ බලවත්ම විශ්ව ආකර්ෂණ නීතියේ අති සූක්ෂම දෙයක් තවත් කියලා දෙන්නේ. 2025 ඉලක්කයක් තියෙනවා. ඒතර තව අවුරුදු 4ක් තියෙනවා. හැබැයි ලියන්නේ කොහොමද? පුතේ අර ලොකු ඉලක්කම් වෙන තමයි ලියන්නේ. ඒ ඉලක්කමේ ලියනකොට පුතේ ඒ දාරවල් හොඳට මේ ෂාර්ප්නස් ඉදි ලියනවා. ඒ මැද්දේ පුතේ හිස් අපි දෙකේ ඉලක්කමක් ලිව්වම අපි ලියනවා පුතේ ඩබල් කරලා. ඒ කියන්නේ දාරවල් දෙකකින් ලියනවා. දාරවල් දෙකකින් ලියලා පුතේ මැද්දේ අපිට ඉලක්කම් 4 2025 නේ. ඒතකොට 2025 නම් ඉලක්කම තියෙන්නේ 2 ඊළඟට මොකද්ද 0 2 5. ඒ ඉලක්කම් 4න් පුතේ අපිට ඇතුලේ
තව එක්ක චිත්‍රාඳින්න එක්ක මොන හරි කරන්න ඉඩ තියෙනවා. අපි පුතේ එක අවුරුද්දට දින 365ක් තියෙනවනේ. ඒ 365 පුතේ දවසට අපි සාර්ථකම ලෙස ගත කරපු දවස අපි එක ඩොට් එකක් වශයෙන් පුතේ අපි අර දෙකේ ඉලක්කම ඇතුලේ රතු පෑනෙන් ඩොට් එකක් තියෙනවා. නැත්තම් එක හරියක් දානවා, පොඩි හරියක් දානවා දෙකේ ඉලක්කම ඇතුලේ. දැන් හෙට සාර්ථක වුණා. ආපහු දානවා. මේ විදිහට ඔයාට පුළුවන් එක අවුරුද්දක් දවස් 365 හරි 365. මේම හරි පොඩි හරි රතු පෑනෙන් හැබැයි රතු පැහැණෙන් හරි 365ක් මේ දෙකේ ඉලක්කම ඇතුලේ දැම්මම අන්න ඔයා එක අවුරුද්දක් සම්පූර්ණ නම් 2025 දී අවුරුදු 4 එකක් සම්පූර්ණයි. ඊළඟ අවුරුද්දේ ආපහු බිඳුවනේ තින්නේ. අපි බිඳුව ඇතුළ පුරවනවා පුතේ. බිඳුව වටේ ඇතුළ පුරවනවා. අර විදියට හරි 365කි. හැබැයි මතක තියාගන්න ඔයා දවස හරියට ගත කළේ නැත්නම් හරි දාන්න එපා. මොකද බොහෝ මිනිස්සු විශ්ව ආකර්ෂණ නීතිය ක්‍රියාත්මක කරනවා. එයාගේ හිතේ මේ එයා බැරිලත් වැරද්දක් රැවටීමක් වංචාවක් කළොත් ඒක කවුරුත් දන්නේ නැහනේ කියලා එයා හරියක් දානවා. මේ විශ්වයත් එක්ක සෙල්ලම් බෑ. විශ්වය කියන්නේ ඔයාමයි. විශ්වය කියන්නේ ඔයාමයි කියලා අදහස් කරන්නේ මේ ඔයා විසින්ම ඔයාව රවට්ට ගන්නවා. ඔයා හිතනවා කවුරුත් දැක්කේ නැහැ කියලා. පුතේ කවුරුත් දැක්කා නොදැක්කා වැඩක් නැහැ. හේතුව තමයි මේ විශ්වයේ නිර්මාණය තමයි ඔයා. මේ ඔයා නිර්මාණය කරගන්නකොට ඔයාව නිර්මාණය කරපු මිනිස්සයාට හොර කළොත් එයා මොකද කරන්නේ? ඔයාව පරිණාමයට හසු වෙන්න දෙන්නේ නැහැ. සාර්ථකත්වයේ පරිණාමය. මිනිස්සු හිතන්නේ මේ චාල්ස් ඩාවින්ගේ පරිණාමය කියන්නේ හැමදාම චාල්ස් ඩාවින් පරිණාමය. නෑ. පුද්ගලයෙක් මානසික පරිවර්තන වෙනවා. පුද්ගලයෙක් මානසිකව පරිණාමයට හසු වෙනවා. කියන්නේ ගැනීම කියන්නේ පරිණාමයක්. ධනෙ ලබා ගැනීම සටන කියන්නේ පරිණාමයක්. මිනිස්සුගේ ඇඟ හදා ගන්න හරි හිත හදා ගන්න කියන්නේ පරිණාමයක්. එහෙනම් වෙනස් වීම කියන්නේ පරිණාමයේ කියන පැත්තට යනකොට මේ දියුණුවේ පරිණාමයට තමාටවත් වංචාවක් කරන්න එපා කියලා ඉල්ලනවා. එහෙනම් අනුන් ගැන කවර කතාවද? අනුන්ට වංචාවක් කරලා එයාගේ ආශිර්වාදය ඍණාත්මකව ඔයාට බලපෑවොත් ඔයා විශ්වයේ තියෙන රැහෙන් එක ටිකකට කැඩෙනවා. ඒ කැඩෙන කාලය තුල ඔයා සත්‍යක්‍රියා කළා අපහු වෙන්නේ නැහැ. අපහු වැරද්දක් කරන්නේ නැහැ කියලා අදිෂ්ඨාන කරලා මේ අපි නැවත ශක්තිය ලබා ගන්න තැනට තමයි කියන්නේ ගමේ පන්සල කියලා. ඉතින් ගමකට පන්සලක් දුන්නේ ඔන්න ඕකට. ගමකට වැවක් දුන්නේ වැවේ නාලවිල්ල ගමේ පන්සලට ගිහිල්ලා අර කුඹරේ බත් එක කාලා ගෙදර එනවා පුතේ මේ හෙලයක්. එහෙම ආවේ. අප බලන්න ගඟේ නැත්තම් වැවේ නාලා ගමේ පන්සලට ගිහිල්ලා අපි කියනවා වැවයි දාගමයි ගමයි පන්සලයි වගේ කතා කියනවනේ. ඒවා ලොකුට කී හිටියට බෑ. ක්‍රියාත්මක වුණේ එහෙමයි. ඒකත් අවබෝධ කරගන්න. මේ වෙලාවේ විශ්වයේ පුතේ ඔබ ලෝකයේ ඉන්න හොඳම ධනවතෙක් වෙන්න, අපේ රටේ හොඳම ධනවතෙක් වෙන්න හිතන් ඉන්නවා නම් ඔබට මේ දැනුත් පුතේ මේ ලංකාවේ අනන්ත වූ සිතුවිලි ගලාගෙන ඉන්න අනන්ත වූ දේවල් පුතේ මේ රටේ අහසේ මේ වෙලාවේ මෙහෙම භ්‍රමණය වෙනවා පුතේ. මේ වාතලයේ මෙහෙම භ්‍රමණය වෙනවා. ඒවා ගන්න සුදුසුකම් හදාගත්ත මානසික චිත්තය හදාගත්තේ නැතිකමට සාප කරන්න එපා. සාප කරන්න කාටවත් කවදාවත් ඉඩ තියන්නත් එපා. මේ කරගෙනවා. මේක අපේ රටේ වැඩිපුර තියෙනවා. ඒකට හේතුව දැන් දන්නෝ යමක්. එතකොට මේ හේතු වැඩිපුර ඇවිල්ලා තියෙනවා දැන් මේ විශ්වයේ උඩ. අන්න ඒ වෙලාවෙත් තමයි උඩ ආකාශ සිතින් බල්ල එක්තරා විශිෂ්ට බමුණෙක් කියනවා දැන් ආකාශ සලස්මනුව මේ මීකුණ අරගෙන ගිහිල්ලා මේ කුණෙන් මේ මහා නගරේ මහා සිටුවරයා වෙන්න පුළුවන් කියලා කියනවා. අන්න චුල්ල සෙට්ටිට ඇහිලා චුල්ල සෙට්ටිගේ ජීවිත කතාවේ රසවත් කතාවනේ අපි මිනිස්සු අහන්නේ කතාවනේ. කතාවට පාදක වෙච්ච මනෝභාවයන් අහන්න උගන්වන්නෙත් නැහැ, ඉගෙන ගන්නෙත් නැහැ, උමනාවකුත් නැහැ.
අන්න ලෝකයේ හොඳම මැනේජ්මන්ට් එකට යන්න ඕනේ. ඒ කියන්නේ මැනේජ්මන්ට් ෆැකල්ටි එකට විශ්වවිද්‍යාලයේ මැනේජ්මන්ට් ෆැකල්ටි එකට යන්න ඕනේ දෙයක් තමයි චුල්ලසෙට්ටි ජාතකය. ඒකේ අපි හිතමුකෝ මනෝවිද්‍යාත්මක සහ කළමනාකරණමය චරිතයේ සූක්ෂම තීරණ ගැනීමේ හැකියාව. එතකොට ඒක උගන්වන්නේ නැහැනේ. එහෙනම් අපි මෙන්න වට උගන්වනවා. අපි වට උගන්වනවා. ඒතර මේ උගන්වනකොට රත්තරන් පුතේ ඔයාගේ මනස සූදානම් කරලා තියනවද? ඔයාගේ ශ්‍රේෂ්ඨ විවිධයිනේ. එක්කෙනෙක් කුඹුරු, කෘෂිකර්මාන්ත, වෛද්‍ය, ඉංජිනේරු, පරිගණක ආදී කොටගත් කලා මෙහිම විශාල පරිමාවක් තියෙනනේ අවශ්‍යතාවයන්. ඒ අවශ්‍යතාවයන් කොච්චර වුණත් ප්‍රශ්නයක් නැහැ. ඒ සියල්ලට මේ ඉහළ ආකාශ පුතේ ඉහළ ආකාශයේ අපේ ගුරුත්වාකර්ෂණ බලයෙන් මිදිච්ච අවකාශයේ වේරම්භ වාතේ පුතේ මෙහිම පුතේ සුවිශිෂ්ට වූ විශ්ව ආකර්ෂණ බලය ක්‍රියාත්මක කරන විශ්ව ආකර්ෂණ නීතිය ක්‍රියාත්මක කරන මානසික බලයක් ඇති සුවිශිෂ්ට පුද්ගලයන්ට නිතර මේ දත්ත ශක්තියින් ලැබෙන්න පුතේ ඒ රට හදලා තියෙනවා පුතේ අපේ අතීත හෙළයෝ. එහෙනම් ඊළඟ දොරටුව ප්‍රවේශ කරන්න නම් ඔයාගේ මනස සුසර කරලා තියන්න ඉවල්ලන්න. ඉව සමහර මිනිස්සුන්ට පුදුම ඉවක් තියෙනවා කියලා අහලා නැද්ද කියනවා. ඒ ඉව ඔයාට ඔයාගේ ශ්‍රේෂ්ඨ විශිෂ්ටයක් වෙන්න ඉව සූදානම් කරගන්න. ඉව කියන්නේ පුතේ තවදුරටත් කියනවනම් ඔයාට ලැබෙන අවස්ථාව ප්‍රයෝජනවත් ලෙස සාර්ථක ලෙස ඵලදායී ලෙස යොදනවා. ඒ කියන්නේ ඔයාට නිතරම එවැනි කෝටි ගාණක් වටින අදහසක් නිතර පුතේ මේ වාතලයේ වායුගෝලයේ විශ්වයේ ධර්ම දෝලණය වෙනවා, භ්‍රමණය වෙනවා. ඒකේ සංඛ්‍යාතයක් තියෙනවා. ඒ සංඛ්‍යාතේ පුතේ හැමෝටම ගන්න බෑ. ඒ සංඛ්‍යාතේ ගන්න නම් මේ අපේ චක්‍රාවාටයේ විසින් මිනිසෙක්ගේ සංඛ්‍යාත මෙන්න මේ දේවල් කියලා කලින්ම මිනිස්සාව හදනකොටම එක තීරණය වෙලා තියෙන දෙයක්. ඒ තීරණයේදී සාමාන්‍යයෙන් ඔයා දැන්ටත් දන්නවා මිනිසාට ඇහෙන්නේ නැහැනේ පුතේ මේ හර්ට්ස් 20000යි 20යි අතරනේ ඇහෙන්නේ හොඳටම. 20න් අඩු ඇහෙන්නේ නැහැනේ. 20000න් එහා ඇහෙන්න ප්‍රශ්නකාරීනේ. 20 20000 අතර හොතර ඇහෙනවනේ. 20ට අඩු ඇහෙන්නේ නැහැනේ. මේ සියලු කිරණවල ශක්තිය ධ්වනි ශක්තිය පුතේ 20ට අඩුයි හර්ට්ස්. ඉතින් මිනිසාට ඇහෙන්නේ නැහැ සාමාන්‍ය මිනිසාට. හැබැයි ඒ මිනිසාගේ කනට අනවශ්‍ය ශබ්ද අහන්න පුරුදු කරලා නැති මනසක් නම් අනවශ්‍ය ශබ්ද අහලා කන දෝංකාර දෙදී තියෙන අනවශ්‍ය දේවල් වලින් නොවේ නම් ඒ කියන්නේ පුතේ කේලම් කුඩු කේඩුකම් මේ අනවශ්‍ය දේවල් වලින් කන පිරিলা නැත්තම් පිරিলা තියෙන තාම සීමිත සරල සංඛ්‍යාවකින් ඒවත් හරීම සතුට දනවන දේවල් හිත සෑහීමකටපත් වෙන සතුටට සැනසීමට සංයමයකටපත් වෙන දේවල් ඒ වගේම හරි ලස්සන සීලයක් විනයක් තියෙනවා. එයා තෝරලා බේලා ශබ්ද අහන්නේ කලබල සහිත ශබ්ද වලට කැමතිත් නැහැ. ඉතින් මේ කනේ දෙකේ පරාසයාගේ හර්ට්ස් 20ට අඩුවෙන් ඇහෙනවා. 19 18 17 ඒ මට්ටම් වල යන්තම් යාට කොඳුරලා ඇහෙනවා. අන්න පුතේ එවැනි උත්තමයෝ බිහි වෙන්න ගන්නේ අන්න ඒ මානසික විනේ. නැත්තම් සාමාන්‍ය මිනිහෙක්ගේ දැන් 20 20000 නෙමෙයි දැන් 50 20000ට වගේ ඇවිල්ලා ඊටත් වඩා පොඩි සද්ද ඇහි තිබ්බ සද්දක් දැන් ඇහෙන්නේ නැහැ. නිතරම ශබ්දයේ සහිත පරිසරයක ඉන්නවනම් ශබ්දයේ සහිත පරිසරයක ඉන්නවනම් කනේ විනය හදාගෙන තියෙන්න ඕනේ. ඒ කියන්නේ මනස් කොච්චර සද්ද ඇහුණත් තමන් අල්ලන්නේ නැහැ. ඒ ශබ්දේ නැමැති මායාවට හවු වෙන්නේ නැහැ කියලා තමන්ට මානසික විනයක් ඕනේ. කනට විතරක් නෙමෙයි කටට. තමන් අනවශ්‍ය බොළඳ දේවල් කන්නේ නැහැ කියලා සීල පාරමිතාවක් වගේ එක පුරනවා නම් තමන්ට පුළුවන් විදිහට. තමාගේ ලෙඩ රෝග තත්ත්වයක් තියෙනවා නම් ඒව මොන හරි තියෙනවා නම් මන්ට මෙන්න මේ ආහාරය අයිති ඒව විතරක් නම් කන්නේ. ඒක විනයක් භාවනාවක්. අන්න ආකාශ නීති ක්‍රියාත්මක වෙනවා. නහයටත් එහෙම.
නහයත් පුරුදු කරගන්නවා. අපි නහයේ තියෙන ගඳ සුවඳ බලන්න විතරක් නෙමෙයි පුතේ. ඔයාට අම්මා ගෙදර උයන හඬ නෙමෙයි නැහෙන්නේ. සමහර ගාල්ල හඬ ඇහෙනවා. නමුත් සමහර වෙලාවට වාට දැනෙනව නේද පුතේ? මේ සුවඳින් දැනෙනව නේද පුතේ? අහවල් දේ තමයි උයන්නේ. ඔයාට පුළුවන් පුතේ ඒ සුවඳ අරගෙන සතුටෙන් ඒක වින්දනය කළා ශරීරයට සූදානම් කරගන්න අද රසවත් කෑමක් තියෙන කන්න. ඒක ප්‍රශ්නයක් නෑ. ඔයා තරුණයි දරුවෙක් නෑ. ඒක කිසි ගැටලුවක් නෑ. නමුත් ඒ එක්කම වාට ඇති වෙනවා නම් අනේ මගේ අම්මා නැත්නම් මගේ බිරිඳ නැත්නම් ස්වාමි පුරුෂයා අද රසවත් කෑමක් හදනවා. ඔහුට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා. ඔහුගේ මනස පිරිසුදු වේවා. ඔහුට මෛත්‍රිය වේවා. ඔහු නිරෝගී වේවා කියලා අර සුවඳත් එක්ක ආපිට යවනවා නම් පුතේ. අන්න මේ විශ්වය ප්‍රබල ආකර්ෂණ නීතිය ක්‍රියාත්මක වන දරුවන්ට ඉතාම බලවත් ලෙස පුතේ ඒ ස්ථානවලට යන්න තල්ලුවක් දෙනවා. ඔයාට මොන හරි දෙයක් දෙනකොට ඔයා ඒකම පෙරලා දෙනවා. කලගුණය, කෘතඥතාවය, ස්තුතිපූර්වකත්වය. ඒක මේ විශ්වයේ ඇත්තම කියනවා විශ්වයේ යතුරු පුතේ කෘතඥතාවය. ලෝකේ බොහෝ YouTube වල පිටරට සහ අපේ රටේ බොහෝ මම කැමති නෑ මුකුත් කියන්න. නමුත් මේ කෑලි අල්ලගෙන මේ දේ කරන්න එපා. මේක හොඳ නෑ. මේ විශ්ව ආකර්ෂණ නීතියේ පුතේ තනිකර මහා මංගල සූත්‍රයේ තියෙන්නේ. අපහු කියන්න මේ වාක්‍ය. මේ විශ්ව ආකර්ෂණ නීතියේ ඒ කියන්නේ ගිහියෙක්ට ඉහළට දියුණු වෙන්න තියෙන පුතේ මහා මංගල සූත්‍රයේ කරුණු 38. ඒක තමයි පුතේ අපි මේ විද්‍යාවට දාලා අරගෙන මේ කියලා දෙන්නේ. එතකොට මේ අදට ගැලපෙන විද්‍යාවට දාලා. ඒක නිසා අපිට වාට කියන්න තියෙන්නේ ඔයාට හොඳ කෑමක් සුවඳ හැමෙනකොට කෑම මනසින් කනවා ඔයා. ඒක ඕන කෙනෙක්ගේ හැටි. නැත්තම් කලින් කාපු දෙයක රසභාවය මතක් වෙලා ඊළඟ එක ඇත්තට කන්න ඉස්සෙල්ලා මනසින් කාලා ඉවරයි. ඒකත් ඇත්ත. ප්‍රශ්නයක් නැහැ. නමුත් අපි කියන්නේ මොකද්ද? ඒ කෑම ලබා දුන්න අයටත්, ඒ කෑම උයන අයටත්, කෑම ගෙදරට ගෙනාපු අයටත්, මහන්සිලා කෑම හම්බ කරලා වීදම් කරලා ගෙනාපු අයටත් ඔක්කොටම ස්තුතියි, පිංසුදු වේවා, නිරෝගී වේවා කියලා ප්‍රාර්ථනා කරා. නිරෝගී වුණාම මේ හැමදේම හරියනවා. તો නිරෝගී වේවා කියලා ප්‍රාර්ථනා කරා. එහෙම කළා කෑමක් කන්න. අන්න පුතේ කෑම එකේ තියෙන සියලු බලයන් ආකර්ෂණය වෙනවා. දැන් ඔයාලට මම මෙහෙම කිව්වොත් ඔයා වෙන්දට අපි හිතමුකෝ කිසියම් කඩෙන් මොන හරි කෑමක් ගෙනලා කෑවා. කඩෙන් අපි දෝ ආප්පහරි ඉන්දියාප් හරි මොන හරි. හැබැයි පුතේ විශ්ව ආකර්ෂණ නීතිය ක්‍රියාත්මක කරන ගෙදරකට මහා පුදුම වැඩේ කියන්නේ ඊළඟට පුතේ ඒ දවසක් දෙකක් තාම අඩු කාලයකදී යනකොට අර කෑම ගෙදරදී හැදෙනවා. ඒ ගෙදරදී හැදෙනකොට එයාට කඩේ කායපු කෑම වලින් ලැබුණු පෝෂක පදාර්ථ ප්‍රමාණය x නම් ගෙදරදී අර කෑම ටිකම හදලා පුතේ 100යි x වලට නගිනවා උඩට. ඇයි මේ? පුතේ අර සමහර දේවල් වෙන හැටි හිතන්න යන්න එපා. නැවත කියන්නම්. දැන් ඔයා අපි හිතමුකෝ මේ ආකර්ෂණ නීතිය ක්‍රියාත්මක වන දැන් කාලය. දැන් 2020, 21, 22, 23, 24, 25. දවස සාර්ථකව අවසන් කළා නම් ඔයා හරියක් දාගෙන යනවා. ඒකත් නිශ්චිත වෙලාවේ. රාත්‍රී 12ට නම් ඔයා ඒ හරිය දාන්නේ රාත්‍රී 12ට දාන්න ඕනේ. ඒක ලංකාවේ කොහේ හිටියත් ලෝකෙ කොහේ හිටියත් ඒ හරිය දාන්න ඕනේ. ඒ කොලේ ගෙනිච්චත් නැතත් ඒකේ අනුරුවක් හරි හදලා දාන්න ඕනේ. ඔන්න ඒකත් කරනවා. එතකොට පුතේ දැන් අපි කියාගෙන ඔයා විශ්ව ආකර්ෂණ නීතියෙන් පාරේ යනවා කියලා හිතන්නකෝ. ඔයාට මහා පුදුම දේවල් වෙන්නේ. ඔයාගේ ශේෂ්ත්‍රයට අදාළව අපි හිතමුකෝ කිසියම් කරුණක් හොයනවා කියලා. ඔයා මල් පැල විකුණන කෙනෙක් කියලා උදාහරණයක් ඇටියට. ඔයාට එක්තරා මල් වර්ගයක් හොයාගන්න විදිහක් ඇත්තෙම නැහැ. ඒකට ලොකු මිලකුත් එකතු වෙලා වෙළඳ පොලකුත් හැදීගෙන එනවා. දැන් ඔයා විශ්ව ආකර්ෂණ නීතිය යටතේ සැහැල්ලුවෙන් සතුටින් ඒකාග්‍රව මහා බලවත් සතුටකින් බලවත් විශ්වාසයකින් ඊටාම උනන්දුවෙන් ඉව යොදාගෙන සාමාන්‍ය විදියට හරි සරලව දැන් පාරේ යනවා.
පුදුම වැඩේ කියන්නේ පුතේ ඔයාට කිසිදු හේතුවක් නැහැ. හේතුව හිතන්න එපා. මං කිව්වේ ඒකයි. කොහොමද මේක වෙන්නේ කියලා හිතන්න එපා. ඔයා පාරේ යනකොට මේ මල් පැල විකුණන තැනක්, తాවකාලික තැනක් හරි ලොරියකින් ඇවිල්ලා හරි මොකක් හරි තියෙනවා. ඒගොල්ලෝ කියනවා දැන් ඔයා එතනට යවෙනවා ඇත්තටම. ඒ ලොරිය එතනට ආවේ වෙලාවේ කොහොමද? එතන මල් තිබ්බේ කොහොමද? කවුරු හරි අතේ අරගෙන ගියාද? නැත්තම් කිසියම් වත්තක ඒ ගහ තියෙනවා දැක්කද? මේවා හිතන්න යන්න එපා. වැඩේ කරන්නේ ඕනේ. ඒ කරන විදිහ මම තව අනාගතේ කියලා දෙන්නම්. දැන්ට හිතන්න යන්න එපා. ඒක අධිමානසික විද්‍යාවේ දේවල්. ඒක ආකර්ෂණය, ඒකත් ආකර්ෂණය. දැන් මම ඔයාලට කියන්නේ ඔන්න දැන් ලොරියකින් දාලා හරි කොහොම හරි අර ඔයා සොයපු ගහ තියෙනවා. ඒ මදිවට ඔයාට කියනවා ඒක කොහොම හරි එකක් ඉතුරු වෙලක් තියෙනවා ඒ ගහේ. අනිත් ඔක්කොම ටට්ටක් ගාලා ගිහිල්ලා ගෙනාපු. අරක ඉතුරුලා තියෙනවා. ඒක අවුරුත් තරන්නේ. ඊට පස්සේ මේ මදිවට ඔයා ඒක ගන්න ගියාම කියනවා ඔයාට ඒක අඩු වෙනුත් දෙනවා. ඊළඟට ඔයා අහනවා මේ වගේ තව ගන්න තියනවද කියලා. එතකොට පුතේ කියන ඒගොල්ලෝ අයියෝ නෝනා මේක 100ක්ද ඕනේ 1000ක්ද ඕනේ අහවල් තැන අපිම ගෙනල්ලා දෙන්නම් කියලා මෙන්න අනිත් දවසේ පැල 100ම ගෙනල්ලත් දෙනවා. ඒ ව්‍යාපාර කටයුත්තත් සාර්ථක වෙනවා. මොකද්ද මේ වෙන්නේ? අන්න ඒක තමයි කියන්නේ පුතේ අර හරිය දාන ගෙදරක් නම් අවුරුදු 4ක සැලැස්මක් හරි 10ක හරි එකක හරි දෙකක හරි මට කමන්නේ ඔයාගේ ඉලක්කය අවුරුද්ද 10ක හරි 15ක හරි 20ක හරි ඔය හරියක් දාන ගෙදරක් නම් ඒ කියන්නේ එක්කෙනෙක් හරි හරියක් දාන ගෙදරක් නම් ඔයාගෙන් පුතේ ඔය ආකර්ෂණය ඔය මම මල් පැලයට කිව්වේ මල් පැලේ විතරක් නෙමෙයි ඔක එළවලු උනත් ඕක වෙනත් භාණ්ඩයක් උනත් වෙනත් සේවාවක් උනත් වෙනත් බෙහෙතක් ඖෂධයක් උනත් ඕක තමයි පුතේ தත්ත්වය. ඒක ලස්සනට වෙනවා. ඒක ලස්සනට වෙනවා. එහෙනම් මේ වෙනකොට පුතේ ඔයා එන්නම අන්න මම පාඩමේ මුල පටන් ගත්ත හිමි මහා සාගරය සියලු ගංගාවලට පහළින් ඉන්නවා. නැවතත් සියලු සද්ද දාගෙන ඉන්න මහා ගංගාවලට වඩා අනේ පහළින් මහා මුහුද තියෙන්නේ. ඒ මදුවට මහා මුහුදේ ඇතුළට යන්න හරිම ගැඹුරුයි හරිම නිසලයි. ඒ වගේම තමයි සූර්යයා මොනතරම් මේ ජීවය අපිට ලබා දීලා මොනතරම් උදව් කළත් පාඩුවේ ඉන්නව බැන්නත් පාඩුවේ ඉන්නවා ගෙරවුවත් පාඩුවේ ඉන්නවා මේ හොඳ කිව්වත් පාඩුවේ ඉන්නවා හරි පාඩුවේ අන්න ඒ වගේ ස්වභාව ධර්මයෙන්ම අපිට පෙන්නන සංකේත වලින්ම අපිට පෙන්නන මේ මහා උත්තම ගතිගුණ වලට ඔන්න ඔයා යන්න ඕනේ. එන ආකර්ෂණ නීතියේ 8 වෙනි ප්‍රවේශය මොකද්ද? පුංචි ඊට හරි සාර්ථකත්වයේ පටන් ගත්ත ගමන් මේ ඇරෙන දොරටු 8 වෙනි දොරටු පුතේ ඒකට අපි වාට කියනවා අනේ එන්න ගොයම් කරල වගේ ගොයම් ගහ වගේ නැවෙන්න ඕනේ. ඔයා නැවුනේ නැත්තම් ආකර්ෂණ නීතිය පුතේ එතනින් එහා ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඔයා වයින් කරන සුදුසු නැහැ. අර අපි කියන්නේ අනවර්ථ ගලා යෑමට විශ්වය හරිම ආසයි. අනවර්ථ ලෙස ලස්සනට පවත්වාගෙන යන්න. බලන්න මහා වීර චරිත මොන ප්‍රශ්නාවක් නැගිටලා කිලින් ඉන්නේ කොහොමද? ඒ අනවර්ථයෝ. අපි ඒවට කියන්නේ විශ්වයේ අනවර්ථයෝ. විශ්වයේ අනවර්ථ චරිත. එවැනි චරිත පුතේ බාහිර බාධක බාහිර තත්ත්ව මිනිසාගේ తాවකාලික තත්ත්වයේ කිසිවක් ගණන් ගන්නේ නැහැ. මොකද ඒගොල්ලන්ගේ ඉලක්කය රටට සේවය කරන්න හෝ ඒගොල්ලන්ගේ මිනිසුන්ට සතා සිව්පාවට ජාතියට සේවයක් කරන ඒවා නම් නැත්නම් යාගේ ඉගෙනීමක් නම් නැත්නම් ලෙඩ රෝග වලට උදව් වීමක් නම් ආදී කොටගත්ත ඒ විශ්ව අනවර්තයෝ මම වාගෙන් ඉල්ලන්නේ විශ්ව අනවර්තයක් වෙන්න. විශ්ව අනවර්තයක් වෙන්න මොමන්ටම් එක ඕනේ අපිට. ඒ මොමන්ටම් එක කියන්නේ ගලාගෙන යන්න ඕනේ පුතේ ලස්සනට ගලාගෙන යන ෆ්ලෝ එක. ඒ ෆ්ලෝ එක කැඩෙන්න දෙන්නේ. ඒක අනික ඒකට පුතේ හදිස්සිත් නෑ. ලස්සනට යනවා. දැන් අපි ඉදිරියට යන්නේ. අපි පීනනවා. අපි පීනනකොට මේ බලන්න මෙහෙම තමන් අවට තියෙන බාධක මෙහෙම අත් දෙකෙන් ඉවත් කරනකොට තමන්ගේ ඉස්සරහා තියෙන බාධක ඉවත් කරනකොට අපි ඉදිරියට තල්ලු වෙනවා. හරි. එහෙනම් මේ නිහතමානීත්වය පුතේ දෝරේ ගලන නිහතමානීත්වය. අනේ යා අච්චර ලොකු කෙනෙක් වුණාට පොඩි එකෙක් වගේ නිහසෙන්නේ. අනේ යා අච්චර ලොකු කෙනෙක් වුණාට හරි හොඳයිනේ. ඔන්න ඕක ඔයාට ඇහෙන්න ඕනේ ඔයාගෙන. අන්න පුතේ ඉතා වැදගත්.
දැන් අපි එනවා පුතේ විශ්ව ආකර්ෂණ නීතිය තවදුරටත් වාගේ අවශ්‍යතාවය කුමක් හෝ වේවා මම අද වාගෙන් ගන්නේ ඔයා 2000 අවුරුදු 4ක ඉලක්කයක් දෙන්නම් ඕනම් 5 6 වුණ එකක් ඔයාට කවුද වෙන්න ඕනේ ඔයාගේ කාමරේ වෙන කෙනා ලියලා අවුරුද්ද විතරයි ලියන්න ඕනේ දැන් මොකද අනිත් ඒවා ඔක්කොම දන්නවා උඩ අවුරුද්ද අතිශයින්ම වැදගත් අවුරුද්ද ලියන්න තියෙන්නේ 2000 වගේ ඉලක්කය ඕනේ අවුරුදු 2025ද 22ද 23ද මේක තමන්ට වාහනයක් ඉඩම් කඩමක් නිරෝගී භාවයක් ලෙඩ රෝග වලින් මොන හරි කාලයක් තිස්සේ පැවතිච්ච දෙයක් ඒවල කෙලවරක් දැකලා නිරෝගී භාවයක්ද සැනසීමක්ද සතුටක්ද දරුවෙක් දීගතල දීමක්ද විභාග වලින් සමත් වීමක්ද අසමත් වෙච්ච දරුවෝ සමත් වීමක් දාදී කොට ගත්ත ඔයා කැමති ඕනෙම දෙයකට දාන්න හැබැයි කාලය ලියන්න ඕනේ. අපි හිතමු දැන් මේ අවුරුද්දෙන් වෙන දෙයක් නම් අර මහා ඉලක්කම වෙනම තියන්න. මහා ඉලක්කම ලියන බිත්තිය වෙන මොකුත් ලියන්නම් එපා. තව බිත්ති තුනක් තියෙනවනේ. ඒකක ඔන්න පවත්වාගෙන යන්න ඩේ ටු ඩේ එදිනෙදා ජයග්‍රහණය කරු පොඩි පොඩි දේවල් ඒක ලියන්න. හැබැයි ලියන්න නැත්තම් ඩයරි එකේ හරි ලියන්න ඕනේ. නොලිය ඉන්න බෑ මේ හැම දෙයක්ම අවශ්‍ය දේ මේක ලියනවා දැන්. ලියන පෑන පූජනීයත්වයෙන් ආරක්ෂා කරන්නත් ඕනේ. ඒව එහෙම තමයි. ඒවල පිට කවර දාලා සුවඳ හමන තැන්වල තියන්න ඕනේ. ඒවත් තියන්නත් අල්මාරියේ වෙනම කලාපයක් තියෙන්න ඕනේ. ඒ අල්මාරියේ වෙනම කලාපය කියන්නේ පුතේ විශේෂයෙන්ම අපි හිතමුකෝ තට්ටු 4ක අල්මාරියක් නම් අපි ගන්නේ 3 වෙනි තට්ටුව. ඒ කියන්නේ ඔයා කෙලින් හිටියම මේ ඇසේ සීමාවට මේ ආසන්න තත්ත්වය. ඇසෙන් පහළව ගන්න දෙන්නේ නැහැ. අපි කෙලින් හිටගත්තම අල්මාරිය ඉස්සරහා ඇහෙන් පල්ලෙහා මේ ලාච්චු ගන්න දෙන්නේ මේ ආකර්ෂණ නීතියට. මේ ඇහැ එක්කම හෝ යන්තම් උඩින් තියෙන ලාච්චු ගන්න. ඒ ලාච්චු හරි ඒ කොටස හරි පුතේ සම්පූර්ණයෙන්ම හිස් කරනවා. හිස් කරලා ඉවරලා ඒ හිස් කරපු කලාපයට පුතේ රත්තරන් පාට කොළ අලවන්න ඕනේ. මොනවද අලවන්න ඕනේ? රත්තරන් පාට කොළ. රත්තරන් පාට කොළ අලවලා පුතේ ඔයා කැමති සුවඳක් සමන් පිච්චමල් සුවඳ සිහිපාලිකා සුවඳ හැබැයි එක සුවඳ ඒක තමයි දිගට පවත්වා ගන්න. අපි හඳුන් කූරක් හරි ගහනවා කියලා හිතන්නකෝ. උදාහරණයක් ඇටියට. එහෙම කරනවා නම් පුතේ ආරක්ෂා සහිතව ඇතුළේනේ. එහෙම කරනවා නම් ඒ එකම හඳුන් කූර. ඔයා යම් කිසි සෙන්ට් එකක් මොකක් හරි දානවා නම් එකම සෙන්ට් එක. වෙනස්කම් දෙන්නේ නැහැ. කිසියම් කුඩක් කියලා හිතන්නකෝ. ඔයා මේ ඕන එකක් කරගන්න කැමති එක. කිසියම් සුවඳ කුඩක් කියලා හිතන්නකෝ. එකම සුවඳ කුඩ. ඒ රත්තරන් පාට එකේ තියන්නේ. ඔයාගේ ඩයරි එක තියන්නේ පුතේ ලියලා. අන්නේ අපි ඒකට කියන්නේ ගෝල්ඩන් චැම්බර් කියලා. මේක ඊජිප්තුවේ පිරමීඩ එකේ තියෙනවා. අපි එච්චර රහස් දැන්ට පොඩ්ඩක් සාමාන්‍ය මට්ටමටපත් කරලා එවැනි විශිෂ්ට ගණයේ උගන්වීමක් මේ තියෙන්නේ කියලා මතක තියාගෙන පරිස්සමෙන් ඉගෙන ගන්න වටිනාකම වැඩි. ඒතකොට පිරමීඩෙත් තියෙන රහස්. දැන් මේ අපි ගත්තේ ඒ ගෝල්ඩන් චැම්බර් රත්තරන් කුටිය තමයි පුතේ ඔයගේ ඩයරි එක තියන්නේ. ඒකේ ඩයරි එකයි ලස්සනට ඔයා අපි හිතමුකෝ ඔයාට ධනවතෙක් වෙන්න සල්ලි පැත්ත වාට හිතන්න අවශ්‍යතාවය තියෙන කෙනෙක් නම් එහෙම ධනවතෙක් වෙන්න ඕන නම් සමහරට වාක්‍යය අනේස පළවෙනියටම ඕනේ සල්ලි. හරි ඒක ඔයාගේ කැමැත්ත. හරි අපි ඒකට ඉඩ දෙනවනේ. ඔයාගේ අවශ්‍යතාවයනේ. හරි. එතකොට ඔයා ලස්සනට සල්ලි ගහක් හදන්න ඕනේ. සල්ලි ගහක් හදන්න ඕනේ කියන පුතේ රත්තරන් පාට කම්බි අරගෙන අර ලාච්චුවේ නැත්තම් ඒ ගෝල්ඩන් චැම්බ් එකේ රත්තරන් කුටියේ උසට ගැලපෙන විදිහට අතුපතර දාලා ලස්සනට පාත්‍රයක් වගේ මුලින් තියලා ඒ පාත්‍රය හොඳට ශක්තිමත්ව කොන්ක්‍රීට් පොඩ්ඩක් හරි දාලා ඒ කොන්ක්‍රීට් මිශ්‍ර කරනකොට වුණත් පුතේ අපි ගන්න ඕනේ මේ සිමෙන්ති කියන එක නන් නෙමෙයි මම මෙතන අදහස් කරන්නේ පරිස්සමෙන් අනිවාර්යෙන් වැලි මැටි වතුර ඒකට කබොක් ගල් කළු ගල් කැලි දාන්න පුළුවන් ඒ දාලා පුතේ ඒකේ ලස්සනට මෙහෙම අම්බරලා අර රත්තරන් පාට කම්බි වලින් ගහ හදලා පුතේ ගහ ලස්සනට හදලා ඒ ගහේ පුතේ ඔයා දරුවෙක් නම් වාට පුළුවන් සල්ලි කොලේ එල්ලනවා. නෝට්ටුව එල්ලනවා. ඔයා රස්සාවකට යන කෙනා අනිවාර්යෙන් 1000 කොලේ හෝ 5000 කොලේ එල්ලන්න ඕනේ.
ඒ එල්ලලා පුතේ ඔයාට පුළුවන් දිනපතා ඒ 5000 කොලේ 1000 කොලේ ඔයාට ස්පර්ශ කරන අතරතුර ඒ කොලේ මුල්ම කොලේ පුතේ ගහේ මුදුනේම තමයි පළවෙනි කොලේ වා රඳවන්නේ. ඒ රඳවන්නේ පුතේ බ්‍රහස්පතින්ද දවසක පූර්ණ චන්ද්‍රයා තියෙන කාලේ පුර චන්ද්‍රයා තියෙන දවසක පුර චන්ද්‍රයා තියෙන බ්‍රහස්පතින්දා දවසක උදේ පාන්දර 5ට තමයි ඔක කරන්නේ. නැත්තම් ඊට ඉස්සෙල්ලා වුණත් කමන්නේ. 4:00ට කළොත් නම් ඉතින් දුම ප්‍රතිඵල 4:28 අතර කළොත්. අපි දු 4 කියලා. පාන්දර 4ට නම් වාගේව රත්තරන් ගහේ මුදුනට ඔය 5000 කොලේ හරි 1000 කොලේ හරි එල්ලන්නේ. ඒක හරිම ඉතින් බලවත් හරිම බලවත්. ඒ එල්ලන වෙලාවට දාන්න ඕනේ පිරිත් වර්ග වාට කියනවා නම් පළවෙනි පිරිත තමයි පුතේ අනිවාර්යෙන් මතක තියන්න. මේ අපි එදා ඉඳන් දාන්න කියලා තියෙන රතන සූත්‍රය දාන්න ඕනේ. සීවලි පිරිත ඊළඟට මහා සමය සූත්‍රය දාන්න ඕනේ. හරි කියලා ඇති. ඊළඟට අபிසම්බිධාන සූත්‍රය. ඒක අපි නම් කරනවා තමයි. අபிසම්බිධාන නිරෝගී භාවය ඇති කරමින් තමයි ධනෙ දෙන්නේ. ඊළඟට අපි උදේ ඉඳන් කරගෙන මෝර පිරිත. අන්න පුතේ ලෝකේ මහා බලවත් දේ තමයි සූර්යයා භෞතික වශයෙන් සූර්යයානේ. සූර්යයා නිරූපිත මෝර පිරිත. අන්න ඒවා මේ ගුණට මුසු වෙන්න ඕනි තාම සෙමින් පුළුවන් නම් අර පටන් ගන්න දවසේවත් අර ගෝල්ඩන් චැම්බ් එකේ ওই පිරිත් දාලා තියන්න. ගෝල්ඩන් චැම්බ් එක ඇතුලේ. හරි පටන් ගන්න දවසේ. ඔහොම දාලා පුතේ 1000 කොලෙත් ඔන්නත් 5000 කොලෙත් මුදුනෙන්ම අපි ලස්සන්ට එල්ලුවා. එල්ලලා දැන් අනිත් දවසේ පුතේ ඒ 1000 කොලේ අල්ලනවා ස්පර්ශ කරනවා අත ගන්නවා මේ කොලේ දිහා මුද්දට බලනවා. ඔයා මනසින් දකිනවා මේ ගහ සල්ලි වලින් පිරීලා තියෙනවා 1000 කොළ වලින් 5000 කොළ වලින් පිරීලා තියෙනවා. ඔයාට තවත් ඉදිරියට යන්න ඕන නම් ඔයා මොකද කරන්න ඕනේ? මේකෙන් පුතේ උඩ කොලේ ඇර පළමුව දාපු මුදල් නෝට්ටුව ඇර අනිත් දාන ඒවා පුතේ දවසකට ඔයාට එකක් දානකොට එකක් ගන්න පුළුවන්. ඔයාට නැවත කියන්නම් ඔයා එතනට පළමු කොලේ ඇර පළමු මුදල් නෝට්ටුව ඇර අනිත් දාන ඒවා ඔයාට ගන්න පුළුවන්. ගන්නකොට අඩු ගානේ මොකක් හරි නෝට්ටුවක් දාන්න ඕනේ. එලත් ඔයාට යම්කිසි තත්වයකදී 1000ක් ගන්න ඕනේ. ඉතින් ඒකේ තියෙන 1000ක් අරගන්නවා. හැබැයි මුදල් නෝට්ටුවක් දාන්න ඕනේ එතන. ඒ දානකොට දාන මුදල් නෝට්ටුව 1000ට වඩා ගොඩක් අඩු නම් 100ක් නම් 900ක් වගේ මේකෙන් අරන්නේ. ඔයා වහම පොරොන්දු වෙනවා මම මේක පියවනවා. පියවනවා කියන්නේ 900ක් එක්කම ආපහු දාන්න ඕනේ. දාන්නම ඕනේ. එතකොට හරි ලස්සනයි. එතකොට ඒක පුතේ වාටත් නොදෙනි මේක 10 ගුණය 100 ගුණය වෙනවා. ඒ ඔයාගේ බැංකු ගිණුම වේගයෙන් වැඩි වෙනවා. එතකොට පුතේ මේවා නවත්තන්නේ නැහැ. තමන්ගේ වැඩේ කරුණා කියලා මේ පවත්වගෙන යන දේ නවත්තන්න එපා. මේක ජීවිත කාලෙම ගෙනියන්න. මොකද වාට සල්ලි ලැබෙන්න ගනි. ඒක හරි අමුතු දෙයක්. ඒක කොහොම හරි ලැබෙනවා. ඔයා රස්සාවක් විතරයි කළේ. නියමිත මාසික පඩියක් විතරයි තිබ්බේ. නමුත් ඔයා මේ ලෝකයේ අසිරිමත්ම ආකර්ෂණ මුදල් ආකර්ෂණ නීතිය, මුදල් ආකර්ෂණ ක්‍රමවේදය කරන්නේ. ඒ රත්තරන් කුටිය ඇතුලේ රත්තරන් ගහක් ඇදුවා මුදල් දැම්මා. පිරිත පළවෙනි දවසේ දැම්මා. පුළුවන් නම් ඔයාට හැකියාවක් තියෙනවා නම් හැමදාම ඔක දාලා තියන්න. ඊළඟට පුතේ ඔය ගෙදර තියෙන වටිනා කියන්නේ අපි තු රත්තරන් පාට දේවල් ඒ වගේ තියෙන දේවල් පුතේ වලලු වගේ දේවල් කියන්නේ මේ රත්තරන් පාට රත්තරන් අවශ්‍ය නැහැ. මේ කුටිය පුතේ නිතරම රත්තරන් පාට ආකර්ෂණය කරනවා. ඔයා හිතන්න පුතේ වෙන විදිය කියලා වැඩක් නැහැ. ඒ විශ්වයේ රහස් පුතේ හරි පුදුමාකාරයි. ඒක වෙනවා. කරි ගන්න ගිහිල්ලා අඩුපාඩුවක් තියෙනවා. ඔයා කියනවා මේ මෙහෙම කියනවා. අනේ මට ඒ උපකරණේ ගන්න. ඒ සංගීත භාණ්ඩය ගන්න. නැත්තම් ඒ පාඨමාලාව කරන්න. නැත්තම් මොකක් කර වෙන්න පුළුවන්ද? අනේ මට ඒක අවශ්‍යයි. මට ඒක ලබා දෙන්න. අර කොලේ ලිලෙල්ලනවා. හැබැයි ඕක දකින්න බෑ කිසිම වෙනත් ඇස් වලින්. ඒ කියන්නේ ඔයා විවාහක නම් ඔයාගේ බිරිඳ දකින්න පුළුවන්.
බිරිඳ නම් ඔයා මේක කරන්නේ ස්වාමියා දැක්ක දරුවන්වත් දකින්න බෑ. තව කොහෙද කියලා හිතන්න රහස් රකීම. ඔයා තනි විවාහක නොවන කෙනෙක් නම් තවමත් අවිවාහක නම් ඔයා දැක්කම ඇති. ඔයාගේ ඇස් දෙකට පමණයි. For your eyes only. විවාහක නම් අනිත් කෙනා දැක්කට කමන්න. ඒත් බැරි වෙලාවත් වාට ඒත් තනින් කරන්න පුළුවන් නම් ඔයා කියන ඔයා බිරිඳක් නම් ස්වාමි පුරුෂයාට කියන ඔයාට සල්ලිනේ මෙව්ව කරන්න ඕනේ අපි මේක කරලා බලමු. මම මේක කරන්නම්. ඔයා විතරක් කරන්න. බැලුවත් ඔයා මෙතන අපි පාඨමාලාව කරන්නේ ස්වයං පුරුෂනා ස්වයං පුරුෂ කියන මම මේක කරන්නම්. මම ඒක කරන්නම්. කියලා ඉතින් මොකද සල්ලි ලැබෙන්න නම් පුතේ ඕන මිනිහෙක් ඇරීගෙන වැඩ කරනවා. දහඩිය දාගෙන වැඩ කරනවා. මේ ආකර්ෂණ බල ක්‍රියාත්මක කළා අමතර සල්ලි ගන්න. එතකොට ඔයා සූදානම්ෙන් ඉන්න ඕනේ ඔයාට ලැබෙන අවස්ථාව ප්‍රයෝජන ගන්න. සමහරට ගේ ගාවින් කෑ ගහගෙන යයි මොන හරි භාණ්ඩයක් ගන්නවද කියලා. බලනකොට ඔයාට තේරෙනවා ඒ භාණ්ඩේ අනේ මටත් මේක කරන්න පුළුවන්. මේකේ මම මේ පැත්තක් දකින්නවනේ. විවිධත්වයක් දකින්නවනේ. මේ කෑම මට මේ විදිහට හදන්න පුළුවන්. අපිටත් ව්‍යාපාරයක් පටන් ගන්න පුළුවන්. අන්න මූල බීජ දෙන්නේ අර කනේ හර්ට්ස් 20ට වඩා අඩුවෙන් ඇහැ ගහගෙන ඉන්නවනේ දැන්. ඒ ඇහැ ගහගෙන ඉන්න පුතේ එක්කෝ මොන හරි උගන්වන්න පෙළඹෙනවා. එක්කෝ නිර්මාණශීලීව කරන්න පෙළඹෙනවා. එක්කෝ විකුණන්න පෙළඹෙනවා. අන්න පුතේ වාටත් නොදෙනි ඔයා ව්‍යාපාරිකෙක් බවට පත් වෙනවා. හැබැයි ඔයාගේ ප්‍රථම රස්සාව ආරක්ෂා කරගන්න. ඒක කරන්න. ඒක කරන්න. ඒකට පුදුම ආදරෙන් කරන්න ඕනේ. මොකද ඔයා දැන් මොන රස්සාවක් කළත් පඩිය කීයද කියලා හොයන්න එපා. මොකද විශ්ව ආකාශ නීතිය පුතේ අද මේ කරන්නේ හෙළ විශ්ව ආකාශ නීතියනේ. ඒගොල්ලන්ට පුතේ පඩිය අදාළ නැහැ. පරිස්සමෙන් මේ කියන්නේ දැන් ඔයාට රස්සාවක් තියෙනවා නම් ඒක පඩිය හොයන්න එපා. පළමුව විශ්ව ආකාශ නීතිය. මගේ උසස් වීමක් මට ලැබේවා කියලා කිව්වම ඇති. ඒ උසස් වීම ලැබේවා කියලා කියන පඩිය ගැන කතා කරන්න එපා. මොකද උසස් වීමත් එක්ක වැටුප් වැඩි වෙනවනේ. ඔයා කියන්නේ විශ්ව ආකාශ නීතිය කරන කෙනෙක් නම් මට වැඩපොලෙන් සල්ලි ලැබේවා කියලා කිව්වොත් එන්නේ නැහැ කවදාවත්. මේ අනිත් අය උගන්වන්නේ එහෙම. එහෙම නෙමෙයි. මම කැමතියි මා වැඩ කරන ආයතනෙට තවත් ලස්සනට, තවත් විශ්වාසයෙන්, තවත් නිර්මාණශීලීව, තවත් ආදරෙන් වැඩ කරන්න. මාව උසස් කරන්න. කවුද සල්ලි ඉල්ලුවේ? අපව බලන්න. මම කැමතියි මම වැඩ කරන ආයතනයේට වඩාත් සහනශීලී, ආචාරශීලී, නිර්මාණශීලී, ඉවසිලිවන්ත, සතුටෙන් වැඩ කරන. මගේ ආයතනයේ දියුණුවට පත් කරන්න මම තවත් වැඩ කරන්න ආසයි කැමතියි. මාවත් උසස් කරන්න. ඔක කියාගන්න බැරි කමන්නේ. හැබැයි කන්ෆර්ම්ඩ්. ඒ කන්ෆර්ම් කියන මත සිංහල තේරුම කියන්නේ මේ විශ්ව හෙළ ආකර්ෂණය තියෙන්නේ. කන්ෆර්ම් කියලා අදහස් කරන්නේ බටහිර අදහස් කරන දේ නෙමෙයි. එතන අපි කන්ෆර්ම් කියනවා කියලා. ඒක පුතේ අපි ඝනීභවනය කරනවා. කළා පුතේ ඒ අදහස මෙහෙම ඔයාගේ එළියට පේන්නේ රත්තරන් මිනිස්සෙක්. ඔයාගෙන් දිලිසීමක් බලාපොරොත්තු වෙනවා. කතා කරන වචනේ හසිරෙන විදිය ඇඳුමේ දැන් ඔයාගේ ආයතනයේ ගාලා තියෙන පුතේ අපි හිතමුකෝ ඔයාගේ ආයතනයේ ගාලා තියෙන කහ පාට. ඒතර ඔයා දැනගන්න ඕනේ කහ පාට සඳුදා පාට. සඳුදාට අනිවාර්යෙන් කහ පාට ඇඳගෙන යන්න. ඒ ආයතනයට යනකොට. ආයතනයේ කහ පාට දීලා තින්නේ ඇයි? මේ චන්ද්‍රයා මූලික කරගන්න, සූර්යයා මූලික කරගන්න. ඒතර සඳුදා ඔයාට වැඩට යනවා කහ පාට. අන්න පුතේ අනිත් විකාර පාට කළු පාට ඒව ඇඳන් එනකොට සමහර කස්ටමර්ස්ලා පුතේ මේ ආයතනයකට එන්නේ වෙන වැඩකට. නමුත් අර ඒ ආයතනයේ ආකර්ෂණය වැඩිම කෙනා ගාවට ඉබේම ආකර්ෂණය වෙලා යනවා. ගිහිල්ලා මහත්තයා මම ආවේ වෙන වැඩකට. මහත්තයා මෙතන මොකද කරන්නේ? කියලා වත් එක්ක කතාවට වැටෙනවා. මේ තමයි පුතේ ව්‍යාපාරය. ව්‍යාපාර ආරම්භ වෙන්නේ හරි අපූර්ව සංවාද වලින්. ව්‍යාපාර දියුණු වෙන්නේත් එහෙමයි. එතකොට ඔයා අපි වල කතා කරන්න උගන්වන්න තින්ද සෑහෙන්න. ඔයා අනිත් කෙනාට හුඟකන් දෙනවා. දසාලෝකේ ක්‍රියාත්මක කරනවා. දසාලෝකේ ක්‍රියාත්මක කරනවා කියන්නේ ආකර්ෂණය වේගයෙන් එනවා. ආකර්ෂණ නීති ක්‍රියාත්මක කරන කෙනා දශාලෝකයක් කරනවා කියන්නේ ආකර්ෂණය භෞතික සහ අධ්‍යාත්මික දෙකම ආකර්ෂණය වෙනවා. එහෙනම් ලෝකේ කවුරුත් එකවර ඕක ගෙන්නුවේ නැහැ. වාට මේ ගුරුතුමා උගන්වනවා දශාලෝකයයි විශ්ව හෙළ ආකර්ෂණ නීතිය දෙකම ක්‍රියාත්මක කරනකොට භෞතික දියුණුව අධ්‍යාත්මික දියුණුව කියන දෙකම වාට ලැබෙනවා.
එහෙනම් මොන තරම්නම් ගේට්ටු සංඛ්‍යාවක්ද අපි අරගෙන ඉස්සරහට මේ යනකොට පුතේ 8 9 10 මෙහෙම එනකොට පුතේ ඔයා පුහුණු වෙන්න ඕනේ. ඔයාගේ ගෙදර කාමරේ ඔයා පුහුණු වෙන්න ඕනේ. නිතරම entrepreneur ව්‍යවසායකයෙක් ලෙස ඔයාගේ කතාව පුහුණු වෙන්න ඕනේ. ඔයාගේ කතාව අපි තුමා 2025 හොඳම ව්‍යවසායකයෙක් වෙලා ඒ ව්‍යවසායකයන්ව ඇගීමට පත් කරන උත්සවයේදී ඔයාගේ කතාව විනාඩි 5ට වැඩි දෙන්නේ විනාඩි 5ක කතාවක් ඔයා හදාගෙන තියාගන්න ඕනේ. ඔයා ව්‍යාපාරික පැත්තෙන් ඉස්සරහට යනවා. ඔයා ආයතනයේ සේවයක් සපයන කෙනෙක් ඔයාගේ වෘත්තීය මට්ටමින් ඉස්සරහට යනවා නම් ඔයා තව අවුරුදු 5කින් හරි 4කින් හරි ඒ ආයතනයේ පත් වෙන තියෙන තනතුරේදී වැඩ බාරගෙන ඒ වැඩ කරලා හොඳට කරලා ඔයාව ඇගීමට පත් කරන උත්සවයකදී ඔයා කතා කරන්නේ කුමක්ද කියන එක විනාඩි 5කට පුරුදු වෙනවා. ලස්සනට අත් දෙක ලස්සනට තියලා මේ ඔඩියන්ස් එක ශ්‍රාවකයන් දිහා බලලා අවශ්‍ය චලන ඉතාම සීරුමාරුවෙන් කරන්නේ තාම ක්‍රමානුකූලව අවසර ගන්න අවශ්‍ය short and sweet කියලා අපි කියනවා. අවශ්‍ය දේ කතා කරලා හැම කෙනාම පොදුවේ ලස්සනට ඇගීමට පත් කරලා අවසානයේ වේදිකාව මත ලස්සන නෙළුම් මලක් පිපිලා ලෝකෙටම පේන නෙළුම් මලක් පිපිලා මේ මිනිස්සයව තවත් ඉස්සරහට ගන්න සුදුසුයි කියලා බීජයක් රෝපණය කරන ඔය අහන් හිටිය හැම කෙනාගේම හදවතවල සිත් තුළ ඒ කතාව ඕනේ. මොකද සුවිශේෂී කතා ශෛලීත්වයක් තියෙනුනේ අපේ හෙළ මනෝවිද්‍යාව හදාරණයට ඕනම තැනක ඕනම විදිහට අවශ්‍යතාවය පරිදි. එහෙනම් ඒ කතාව කරන්නත් විශිෂ්ට කතිකයා වෙන්න ඕනේ විශ්ව ආකර්ෂණ නීතිය කරන අය. එහෙනම් මේවා මේ ලෝකේ කොහෙත්ම උගන්වන්නේ නැහැ. ඩේල් කානෙගිලා සිග්මන්ඩ් ඔක්කොම ඉන්නවා. හරි. නමුත් මේ සියල්ල එකට ඉගන්නව පොතක් පෙන්වන්නක පුළුවන්. මේ සියල්ල එකට උගන්වන පොත තමයි හෙළ මනෝවිද්‍යාව පොත. එතකොට හෙළ මනෝවිද්‍යාව තුළ දැන් මේ ඔක්කොම ආට දීලා 9 වෙනි ගේ දොරටුවත් ඕනේ ඇරියෙන් පස්සේ පුතේ අපිට දැන් තව එකයි ඕනේ. දසවෙනි ගේට්ටුව දසාලෝකය අර පැත්තෙන් සම්පූර්ණ වෙනවා. දසාලෝක විශ්ව ආකර්ෂණ නීතිය මේ පැත්තෙන් ක්‍රියාත්මක වෙනවා. මොකද්ද කරන්න තියෙන්නේ දසවෙනි කෙරේ? බලන්න පුතේ මේක මුලින් ඉඳන් පටන් ගත්තත් කමන්නේ. යුතුයකම් කරන්න. කළගුණ සලකන්නේ රත්තරන් පුතේ. යම් කිසි තැනකට ආවයින් පස්සේ නෙමේ වර්ධවා වටහා ගන්න එපා. මේ ලෝකේ කියලා දෙන්නේම බොළඳ දේවල්. අපි වාට කියලා දෙන්නේ කළගුණ සලකන්න පටන් ගන්න ඕන පුතේ. ඔයාට පුළුවන් වාට නැගී සිටින පටන් ගත්ත මොහොතේ ඉඳන් 100ට අපි වැඩි ගාණක් ඉල්ලන්නේ නැහැ පුතේ. 105යි. ඒක පුතේ හොල්ලන්න එපා. අපි හෙළයෝ කුඹුරක් කළෙත් පුතේ 10%ක් සත්තුන්ට අයින් කළා. අඩු ගානේ නියරක් ලියද්දක් අයින් කරා. ලොකු කොටසක් කුරුල්ලන්ට කියලා අයින් කළා. අදට පුතේ ඕගොල්ලන්ගේ මහා මිනිස්සු අපි ආදරෙන් කියන්නේ මහා මිනිස්සු කියලා. වැඩිහිටි ඒ උත්තම ආච්චියමල සීයලා බලන්න කනකොට ඒගොල්ලෝ ආහාර ගන්න ඉස්සෙල්ලා එක්ක ඉතුරු කරනවා ටික. නැත්තම් විශේෂයෙන්ම කන්න ඉස්සෙල්ලා හිමින් සරේ සතුන්ට දාලා ඇවිල්ලා තමයි කන්නේ. මේ හාල් කරනකොට බලන්න අම්මලා දැන් අද කාලේ අඩු වුණාට පුතේ මෙහෙම හාල් මිටක් කරා යම් තැනකට දානවද නැද්ද කියලා අහන්නකෝ. ඔක් කරන්නකෝ. තමන් හම්බ කරනකොට පුතේ අර නැගී හිටින කාලේ දෙන්න පටන් ගන්න එපා. මුකුත් ඒ කියන්නේ එක පාට දෙන්න පටන් ගන්න එපා. හැබැයි 100ට 5 අයින් කරලා තියන්න. 100ට 5 සූක්ෂම අයින් කරන්න. ඒක අයින් කළා පුතේ ඒකෙන් දැනෙන විදියට තමන්ගේ S2 පිනවන විදියට හිත බුද්ධාලම්බන ප්‍රීතියෙන් මම මේ බුදුරජුන්ටයි මේ දාණය දෙන්න කියලා තමයි අර 100%න් නැති බැරි අහිංසක මිනිසුන්ට කෙලින්ම දෙන්නේ. අහිංසක අසරණ කටින් ඉල්ලන්න බැරි පුංචි දරුවගේ ඉඳන් සමහර තරුණයා වෙන්න පුළුවන්. අන්ත අසරණ වෙලාවේදී යාට රැකියාවකට යන්න ඉන්ටර්විව් එකට යන්න සල්ලි නැති වෙන්න පුළුවන්. සපත්තු දෙක නැති වෙන්න පුළුවන්. අන්න පුතේ උදව්. පාසල් යන්න බෑග් එක ගන්න දෙයක් නැහැ. අන්න උදව්. ඊළඟ වැඩිහිටියට කොච්චර අවස්ථා තියෙනවද? බෙහෙත් ටිකක් ගන්න, කෑමක් ටිකක්, ඇඳුමක් අන්න පුතේ. ඉතින් ඒගොල්ලන්ට උනත් පුතේ පුළුවන් නම් සිංගල් මාසෙක මම ඔයාලට රුපියල් 1000ක් දෙනවා. අප්පා අපේ ගෙවල් පලාතක එන්න එපා. මේ 1000 අරගෙන ගිහිල්ලා නැත්නම් 100 හරි මේක අරින්න යමක් හොඳ දෙයක් කරන්න බලන්න. කියලා කතාව එතනින් නවත්තලා සදාකාලික අයින් කරන්න. මොකද ඔයාට මතකයිනේ මේ ආවා කියලා. නැවත ගේකට සිඟන්නෙක්ට එන්න දෙන්න එපා. ඉල්ලන් එන්න දෙන්න බෑ.
ඒක අදහස් කරන්නේ මිනිස්සයා කියන කෙනා සිඟන්න නෙමෙයි. හොර සිඟන්නන්ට බෑ. අහිංසක මිනිස්සුන්ට උදව් කරන්න කියලා මුල්ල මැද අග හැමදාම කියනවා. සිඟන්නන්ව දිරිප් ගන්නවන්න එපා. එහෙම වුණොත් හැමදාම මේක කෙලවරක් නැතුව යනවා. හරි. එහෙනම් දසවෙනිගේ ප්‍රවේශිත පුතේ අපි ආවේ අනේ යුතුයකම් ඉෂ්ට කරන්න 105 කතාව. ගෙදර කුස්සියේ ඉඳන් පටන් ගන්න. හැම තැනදම මේ 105 තියෙන්න ඕනේ. 105 ගාන තාම සරල පුංචි දෙයක් නේ. 20න් එකයි. එතකොට ඒ දේවලුත් ඔහොම යනකොට පුතේ අන්න අද වාට මේ සම්පූර්ණ වෙන්න යන්නේ 100ට අද මේ විශ්ව ආකාශ නීතියේ පළවෙනි කොටස සම්පූර්ණ වෙන්න යන්නේ. මේකද මේකේ 21ක් තියෙනවා පියවර. 21කින් අද 10ක් සම්පූර්ණ කළා. 11 වෙනි එකත් කියන්න මොකද 11 වෙනි එක මැද්ද එකනේ. මේ පැත්තේ 10යි මේ පැත්තේ 10යි තිබ්බා 20යි මැද්ද එකයි 21යි මැද්ද එක කියනවා. මේ සියල්ල අතර පුතේ ඔයාට අති සූක්ෂම හාස රසයක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ පරිසමෙන් තේරුම් ගන්න අති සූක්ෂම රසවාහිනිය ඔයාගේ රසනහරේ ක්‍රියාත්මක වෙන්න ඕනේ. මොකද මේ ලෝකේ අති සාර්ථක පුද්ගලයෙකු පුතේ ඉතාමත්ම රසාස්වාද ජනක ආනන්ද ජනක ලෙස ජීවත් වෙන්නේ. ඒකලෝ නිතර ආසයි අපි අනාගතයට අපි ඉන්න සතියම සමහරට කරන්න ලෝකේ ඕනෑම පුද්ගලෙක් එක්ක කතා කරන්න යනකොට ඉස්සෙල්ලම කරන්නේ මොකක්ද ඕනේ? අපි හිතමු පුතේ උදාහරණයක් හැටියට ඔයාගේ ඉස්සරහට බිල් ගේට් එක්ක වාට සංවාදයක් දෙනවා කතා කරන්න. වාට එක ප්‍රශ්නයක් අහන්නත් පුළුවන්. ඔයා නියෝජනය කරන්නේ ලංකාව. අනිත් මිනිස්සු ලංකාවෙන් හරි ලෝකෙන් හරි ගියානිත් හැම මිනිහම බිල් ගේට්ට අපහසුතාවයට පත් කරනවා. දාඩිය දානකම කතා කරනවා. මං වාට උගන්වනවා එවැනි තැනකදී උගන්වනවා මෙන්න මෙහෙම. Mr. Bill Gates, the world knows about you, but I would like to know what is your next step, sir? එච්චරයි. What's your next step, sir? ඔබේ ඊළඟ පියවර කුමක්ද? අන්න පුතේ ඒගොල්ලෝ උත්තර දෙන්නේ ඔයගේ ප්‍රශ්න වලට විතරයි. ඒතර අපි අර මහා විශාල වට අවශ්‍ය නැහැ. What's your next step, sir? What's your next step, sir? එතනට යනකොට පුතේ ඔයාගෙන විශේෂ සැලකිල්ලක් උඩින් ඉන්න මිනිස්සුන්ගේ ඇති වෙනවා. ඒක නිසා අපි නිතරම ඒ 11 වෙනි එකට අපි පෙරලා එනකොට පුතේ ඒ මිනිස්සු කැමති ගිටාර් එකක් ප්ලේ කරන්න දන්නවද? නැත්නම් ෆ්ලුවර්ට් එකක් නැත්නම් ඔයාගේ රටේ හැටි සංස්කෘතියට මොන හරි දෙයක් කරන්න කැමතිද? මේ ආදි වශයෙන් මේ සරලව දැනට කෙටියෙන් කියන්නේ ඔයා ආයෝජකයෙක් නම් ඔයාගාව විවිධ හැකියාව තියෙන්න ඕනේ සතුටටපත් විය හැකි. සාපත් කළ හැකි. එන්න මේ රසාස්වාද නහරේ කපන්න එපා. රසාස්වාද නහරේ වියලෙන්න දෙන්න එපා. මොකද දැන් ඔයා ලොකු ගේම් එකක් ලොකු සටනක් නෙමෙයි කරන්න හදන්නේ. ජීවිතේ රස ගමනක් එන්න. මේ සියල්ල වෙන්න ඕනේ සතුටින්. සතුටේ සහ රසාස්වාදේ නහර එකයි. ඒක මුළු ශරීරේම තියෙනවා. ඒක කපන්න එපා. ඒක වියලෙන්න දෙන්න එපා. ඒකෙන්ද ඔයා දැනගන්න ලෝකයේ මිනිස්සු මේ යම්කිසි සාර්ථකත්වයට ආවෙන් පස්සේ ඒගොල්ලෝ සොයන්නේ සතුට. සතුට සොයන මිනිස්සු අතරේ අපි ඒගොල්ලම අසතුටපත් කරන කතාවක් ඒගොල්ලම පල්ලෙහාට යන කතාවක් අහන්න ඒගොල්ලෝ කැමති නැහැ. ටග්ගල් ඉවත් කරනවා. අනික ඉවත් කරන එක ගාඩ්ස්ලා ගෙනල්ලා ඉවත් කළොත් සදාකාලික දුකක් වෙන්න ඉන්නවට. ගාඩ්ස්ලාට එන්න කියලා සිකියුරිටි කියලා කෑ ගැහුවොත් එහෙම ඒක නිසා අපිට ලැබෙන අවස්ථාව ප්‍රයෝජන ගන්න බලාගෙන ඉන්න රින් ගන්න. අවශ්‍ය දේ කතා කළා සතුටෙන් hinaවෙන්. මොකද සිනහාවක් නැති කෙනෙක් ව්‍යාපාරයක් පටන් ගන්න එපා. සිනහා පිරලා තියෙන්න ඕනේ. මොකද සිනහාව ඇති කතා කරන්න. ඒක ආධ්‍යාත්මික සිනහාවක්, ආධ්‍යාත්මික සතුටක් එක්ක හරි ලස්සන සමාජීය සතුටකින් ඉන්න ඕනේ. අන්න පුතේ ඔයා විශ්ව ආකාශ නීතිවල 21න් 11ක් දැනගත්තා. අපේ තාම පාඩම මොකද්ද? විශ්වය, මිනිසා සහ සිතුවිලි. අද දෙවෙනි කොටස. අදින් පස්සේ වාගේ මහා දියුණුව බලන්න, නැගිටීම බලන්න. මේ පාඩම අහන්න මොනතරම් පිනක් තියෙනවද කියලා හිතන්න. අපි වාවෙනුවෙන් කරනවා. අපි වාවෙනුවෙන් මේ ශක්තිය ලබා දෙනවා. අපි ශක්තිය ලබා දෙනවා. ඔයාලට තව ජයග්‍රහණ මොනවද තියෙන්නේ? ලබා ගත ඒවට ඉල්ලන්න දැන්. ඉල්ලන්න මේ ආකර්ෂණය ගන්න. මොකද දැන් ඔයා සුදුසු වීගෙන එනවා. ඔයා සුදුසු වීගෙන සුදුසු වෙන්න තමයි.
ඊළඟට ඔයාගේ හිතේ පිරලා තියෙන කහටවල් අනේ සමාව දීලා එක්ක සමාව අරගෙන අයින් කළා දාන්න. හිත ප්‍රභාස්වර වෙන්න ඕනේ. හිත ප්‍රභාස්වර වෙනකොට ආකර්ෂණය තවත් වැඩි වෙනවා. මියුරු සංගීතයත් එක්ක තාමත් මියුරු සංගීතයත් එක්ක මේ ගහකොළ සමහර මිනිස්සු විශ්ව ආකර්ෂණ නීති ක්‍රියාත්මක කරලා ගෙදර කාන්තාරයක් තියෙන්නේ. ගෙදර කාන්තාරයක් තියාගෙන විශ්ව ආකර්ෂණ නීති හරියන්නේ නැහැ. එහෙනම් ඒ ගෙදරට ආකර්ෂණ නීතිය වඩවන්න සුදුසු කහ පාට මල්, නිල් පාට මල්, දුර්ලභ පැලෑටි, එළවලු මේවත් ඉස්සෙල්ලා සූර්ය ආකර්ෂණය අරගන්න වත්තක් කියලා දැනගන්න බෑනේ. සතුන්ට කන්න දෙන්න මේවා මම මුලින්ම හදලා තියෙන්නේ. මේවා මුලින්ම හදාගෙන මේ ආවේ. කින්ද වාට අලුතෙන් කියන්න දෙයක් නැහැ. හරි. එහෙනම් අපි ඇතුළේ තියෙන හරි ලස්සන ලෝකයකට. මේකත් පුතේ හෙළ ජ්‍යොතිෂයම තියෙන දෙයක්. ඒකයි මෙච්චර ගැඹුරින් අපි කළේ. ඔයගොල්ලෝ බුද්ධිමත් අය නිසා ඔයගොල්ලෝ ලස්සනට මේක තෝරගත්තා මුලදී. දැන් ඔයා දවස ගානේ විනාඩි 2ක කතාවක් කරන්න පුළුවන් වෙන්න. මොකද ලෝකේ ලොකුම පොත් ලියපු ඩේල් කාන ගිහලා ඉඳන් හැම කෙනාම ඒවා පිටු ගණන් මෙහෙම පොත් ගණන් කියවලා තියෙන ලංකාවේ. හැබැයි කතාවක් කරගන්න බෑ. ඇම්බර් වෙනවා. පිරිසක් ඉදිරියට ආවම. එහෙනම් මං වාගෙන් එල්ලනවා. දැන් කාලේ හරි දැන් මං කැමති එක්ක ඔයාගේ ගෙදර කාමරේ හරි හදාගත්ත ලස්සන තැනක් හරි නැත්තම් පෝඩියම් එකක් තියලා හරි ඔයාගේ යම්කිසි කතාවක් අපිට දැන් කැමති අහන්න දකින්න. ඒක එහෙම තමයි. එහෙනම් අද දවස සම්පූර්ණ වෙනවා.